මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්චය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේරෙනවද ඊටික? මේ පොඩි අදහසක් තියෙනවා. මොනවද අවුලනේ? එක බිඳුව කතාව පොඩ්ඩක් තේරුණා. තේරෙනවද? හරියට මම සිටියේ මේ කතාවත් අවුලක් නැහැ. ඒ එක බිඳුව පොඩ්ඩක් විස්තර කරන්න කියලා නේද? එක බිඳුවේ කතාව මෙහෙමයි. හරිද? දැන් මේක මේ උපමාවක් ඈ. එතකොට දැන් අපි මෙහෙම ගමු. දැන් මේ ෆෝන් එක. හරිද? ෆෝන් එක කියද්දිම එකක් තියෙනවා. ඔව්. එතකොට අපි බලන්න ජීවිතේ කතා කරන හැම සිද්ධියම එක කාර් එක, වෑන් එක, ෆෝන් එක ඔහොමනේ කතා කරන්නේ. එතකොට අපි හැමසෙම කතා කරන්නේ එකක් ගැන. දැන් එතකොට අපේ ජීවිතේ බිඳුව කියන එකට අපිට අදහසක් නැහැ. ඒ ඉපදිච්ච දවස් ඉඳන්ම පේන එක, ඇහෙන එක, දැනෙන එක, හිතෙන එක. ඕනේ අදහස් තියෙන්නේ අපිට. දැන් අපිට දුක ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මේ එකෙන්. එකෙන් නේ ඇවිල්ලා තියෙන්නේ. අපි මොකද්ද කරන්න හදන්නේ දැන්? මේ එක අයින් කරන්න හදන්නේ. නැති එක. අන්න හරි. ඒතොර නැති එක. අයින් කරපු එක. අයින් කරපු එක. තේරෙනවද? අමතක වෙච්ච එක. මෙතන පොයින්ට් එක තේරෙනවද? දැන් සාමාන්‍ය ලෝකයා නැති කරපු එක, අයින් කරපු එක, අමතක වෙච්ච එක කිව්වහම ඒක හිතන්නේ බිඳුවයි කියලා. ශුන්‍යයි කියන්නේ. ශුන්‍යයි කියලා. තේරෙනවද? අපිට අමතකයි බිඳුව කියන එක තියෙනවා කියලා. මොන්නේ බැලද? අන්න ඒකයි මම කියද්දි කිව්වේ තියෙන එක කියන්නේත් එකක්. නැති එක කියන්නේත් එකක්. පැහැදිලිද? ඒතර දැන් අපි හිතුවොත් වන්නස් නැත්තම් ඒකත්වය කියන්නේ. ඒකත් එකක්. පැහැදිලිද? ද්විත්වය කියන්නේ. ඒකත් දෙක කියන එකක්. ඒ දෙකක්නේ. දෙක කියලා එකක්. පැහැදිලිද කතාව? ඒ හින්දායි මම අර කිව්වේ දැන් මෙතන සිද්ධියේදී තේරුම් ගන්න ඕනේ දුක. දුක නැති බව නෙමෙයි. දුක නැති බව කියන්නේ මොකද්ද? දුක නැති එක. ආයෙකට යනවා. තේරෙනවද? දුක කියන එක අපි දන්නවා. ඊට දුක නැති එකට අපි යනවා. දැන් අපි පල්ලෙහාම ලෙවල් එකෙන් ගියාම එකේ ඉඳන් එකටම ගිහිල්ලා තියෙනවා. තේරෙනවද මම කියුවේ? හැබැයි මෙහෙමයි දැන් අපි ඔය එක කියලා කතා කරාට දැන් අපි ඉපදෙනකොටම තියෙන එකක්නේ. ඉපදීමම එකක්නේ. ඉපදීමක්නේ. ඉපදීම එකක්නේ. ඉපදෙන එකනේ. ඉපදෙන එකක් තියෙනවා. දැන් අපිට ජීවිතේ බිඳුවේ අදහසක් නැහැනේ. බිඳුවක් කියන එකක් තමයි අපිට අදහස තියෙන්නේ. ඒ බිඳුවක් කියන අදහස ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? එක නැති කරාම. ඒතර තේනවද අපි ලෝකයේ තුල බිඳුව කියන එක අල්ලගන්නේ එක නැති කරලා. හරිද? එකක් තේරෙන්නද මෙහෙම. එකෙන් එකක් අඩු කරලා බිඳුව ගන්නවා කියන සිද්ධියයි බිඳුව කියන එකේ අදහසයි දෙකක්. එකෙන් නැති එකට ගියාම හම්බෙන ශුන්්‍යතාවයයි. ශුන්්‍යතාවය කියන එකයි ගත්තාම දෙකක්. මම මේකයි කියවර බිඳුවයි එක ඍණ එකයි කියන්නේ දෙකක්. දහස් දෙකක්. සමාන වෙන්නේ නැහැ. බිඳුව අසමාන එක ඍණ එකට. එක ඍණ එක කිව්වම අර තියෙන එක නැති වෙන එක විතරයි වෙන්නේ. අන්න. තියෙන එක නැති වෙන එක ආකාර දෙකකට වෙනවා. එකක් තමයි දැන් අපිට තියෙන බව හම්බෙන්නේ මෙහෙම පේන ඒවායින් ඇහෙන ඒවායින්නේ. ඔය ටික අයින් කරාම බිඳුවයි වගේ අපිට. තේනවද? අනිත් එක තමයි මේ ටික දීදී අපි අයින් වෙනවා. ඒකයි සමහර කට්ටිය කියන්නේ සියලු දුක ඉවරයි මැරෙනකොට කියලා. ඇයි මේ තියෙන ඔක්කොම වැඩක් නැති ටික දෙකටම වඩා මේ ටිකෙන් එන ප්‍රශ්න ඉවරනේ මැරෙනකොට. ඇයි මම යනවනේ යන්න. තේනවද? ඒතර තේනවද අර ඒ කියන්නේ මැරිලා දුකින් අයින් වෙනවා කියන එක? ඒ කියන්නේ මේ ලෝකෙ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතන් ඉන්න එක. නැවත ඉපදීමක් නැහැ කියන දෘෂ්ටි වලට යන්නේ නිකන් බොරුවට නෙමෙයි මිනිස්සු. ඒ වලට තේරෙනවා නිකන් හිතනකොටත් හරි තමයි. ඉතින් මෙතන දැන් සුයිසයිඩ් වුණාට පස්සේ ඉතින් මේවා එකකින්ම ප්‍රශ්නයක් නැහැ. ඒක මං කියන්නේ. ඒක වෙන්නේ ඔන්න ඔය සිද්ධියේ.
එනේ අපි හැමෝගෙම ගැලවීම නැත්තම් අපේ ගැලවුම්කාරයා ඉන්නේ එකරින එකේ. බිඳුව කියන තැන නෙවෙයි. හැබැයි අපි හිතන් ඉන්නවා අපි යන්නේ බිඳුවට කියලා. මේ එකෙන් ගැලවිලා බිඳුවට යනවා කියන්නේ. හරි මේ එකෙන් ගැලවිලා බිඳුව කියන එකට යනවා. තේරෙනවද? ඒ හින්දා තමයි අර ප්‍රශ්නේ වෙන්නේ. ඒතකොට දැන් පිරිනුවම් පාපු රහතුන් වහන්සේ ඉන්නවද කියලා. ඒ පිරිනුවම් සියලු දුකෙන් නිදහස් වුණාට පස්සේ දුකෙන් නිදහස් වෙච්ච කෙනා ඉන්නවද කියලා අහනවා. පිරිනුවම් පාපු එක්කෙනා ඉන්නවද කියලා දැනන්නේ. අන්න හරි. තේරෙනවද? කන බහද? ඔක තමයි බිඳුව එකේ කතාව. ඒකෙන් පොඩක් හිතුවනම් තේරෙයි කියන්නේ බිඳුවට ගියොත් අදහසක් එන්න බෑ එකෙන් නිදහස් වුණා කියලා. අපේ ප්‍රතිපත්තියට වාහනක එකෙන් නිදහස් වුණා කියලා එන්නේ නැති. යන්තම්කදී අර දුකෙන් නිදහස්. තේරෙනවද? තව මෙච්චරයි තියෙන්නේ. ඕවා එනවනේ. ඒ එන්නෙම අපිට තේරිලා නැහැ අපි මේ කතා කරන්නේ එකක් ගැන මිසක බිඳුව නෙමෙයි කියලා. ඒකයි බිඳුව කියන එක ලෝකේ කතා කරන්න බැරි. බිඳුව ගැන දන්න කෙනාට කතා කරන්න පුළුවන් හැමතිස්සෙම එක ගැන. එයාට එක බවින් හම්බෙනවා. එක නැති බවින් හම්බෙන්නේ නැහැ. එක නැති බවින් කියන්නේ නැති තැනත් එක පවතිනවා කියන එක හම්බෙනවා. පැහැදිලිද? අර ඕකටම තමයි අපි අර කතා කරේ මොනෝ හරි කියන එක. මොනෝ හරි දරා ගැනීම හැකියාව කියලා. ඔන්න ඔය සිද්ධිය කියන්නේ ඔන්න ඔකට. පැවැත්ම ඔක්කොම ඔන්න ඔය සිද්ධිය තියෙන්නේ. හැබැයි අපිට තියෙන වැඩේ තමයි අපි ඔය හැකියාව දරා ගැනීම කියන එක අල්ලගන්නේ මොනවා හරි එකකින්. තේරෙනවද? එතන ඒ දහවුනේ අර දැන් ඉන්න තැන අහු වෙනවා කියලා කිව්වේ. අන්න හරි. ඉන්න තැන අහු වුණාට පස්සේ යන්න තියෙන තැන, ගියපු තැන ඔක්කොම ටික හරියට මැප් එකේ එනවා. ඕන තැන හොයාගන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ සරලවම දැන් අයියා උඩ ඉඳන් මේ මෙතනට එනවා කියන එක ගන්න නම් අයියා මුලින්ම ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. නැතු කොහේ පැත්තද හැරෙන්නේ? පැහැදිලිද? ඉන්න තැන තේරෙන්නේ තමයි යන තැන දන්නවනම්. මට ඊයේ ඔකට අදහසක් ආවා මේ දිහා ගිහිල්ලා. දැන් අපි අර ෆීල්ඩ් එකේ අර TS කියලා තියෙන මැෂින් එක සර්වේල පාවිච්චි කරන්නේ. ඒකේ මේ රක්ෂාංශ දේශාංශ අනුව තමයි එයා වැඩ කරන්නේ. දැන් මොකක් හරි අපි හිතමු මේ කෝණේ දැන් යවුවා කියලා. මැෂින් එක නිකන් ගහක් සෙට් කරනවා. එතකොට එයාට තව අතන මුල්ල පොයින්ට් එක දෙන්න ඕන නම් එයා අනිවාර්යයෙන්ම මේ ඉන්න තැන දැනගන්න ඕන. දැනගන්න. ඔය මේ මොකද්ද ඔය සර්වේ වල අර මොකද්ද සීන් අර නිකන් කැමරාව වගේ? ඒක නේද? අන්න. ඔය සර්වේ මේ උගන්වනකොට සිවිල් වල මුලින්ම කියන්නේ තමන් ඉන්න තැන කෝඩිනේට් එක ෆික්ස් කරන්න ඕනේ හරියට. නැතුව බෑ. මම ඒක කරන හින්දා මම දන්නවා. ඒක මට හොඳට තේරුණා නේද? මේ කියන්නේ මේක තමයි අපි මේ දැන් අපි ඉන්න තැන දන්නේ නැතුව තව පොයින්ට් එක කොහොමද දෙන්නේ? දෙන්නේ. නිවන කියන එකක් පේන්නේ කොහොමද? තමන් ඉන්න තැන දන්නේ නැතුව යෑමක් ගැන කතා කරන්නේ කොහොමද? තේරෙනවද? ඒක හරියට හරි. ඒක තමයි. ඕක සාමාන්‍ය ලෝකේ තියෙන මේ හැම උපකරණෙම තියෙනවා. තියෙනවා. තේරෙනවද? GPS එක ගන්න ෆෝන් වල එයා මුලින්ම ට්‍රැක් කරන්නේ තමන් ඉන්න තැන. ඊට අනුව තමයි මැප් එකේ ලොකේෂන් එක දෙන්නේ. තේරෙනවද? ඒකයි වෙනස. පැහැදිලිද? ඒක තමයි ඒකේ සිද්ධිය තියෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට එක අපිට අහුවෙන්නේ හරියට බිඳුව දැක්කොත් නේ. ඒක අනිත් පැත්ත ගන්න බෑ. අපිට බිඳුව අහුවෙන්න අපි එක හරියට දැකලා හිටියොත් දෙකම හරි. දෙකම තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. හුලඟ ගැන කතා කරනවා නම් හුලඟ නොවන තැනත් අහුවෙන්න ඕනේ. හුලඟ නැත්නම් කතා කරනවා හුලඟ බවත් හම්බෙන්න ඕනේ. ඒ වගේ එක ගැන කතා කරනවා නම් බිඳුව වෙන අදහස තියෙන්න ඕනේ. බිඳුව ගැන කතා කරනවා නම් එක ගැන අදහස තියෙන්න ඕනේ. දෙකම එක බිඳුව කියන්නේ දෙකම එකපාර අවබෝධ වෙන්න ඕන නේද? දෙකම එකපාර කියන එක නම් හරි තමයි. හැබැයි මේකයි වැඩි. දැන් බිඳුව කියන එක අවබෝධ වුණා කියලා කොහොමද තේරුම් ගන්නේ? ඒකකින්ම තමයි තේරුම් අන්න හරි. ඒකයි මම කිව්වේ එක තේරුම් ගැනීමයි වැදගත්. තේරෙනවද? ඒ මං කිව්වේ අර බිඳුව ගැන මම ගන්න නැතුව අදහස මං කිව්වේ බිඳුව ගැන දන්නවනම් එයා එක ගැන හරියටම දන්නවා. පැහැදිලිද? තාසිය උඩ දැම්මම අපිට තේල් ආවනම් එතකොට ඒ අනිත් පැත්ත තියෙනවා කියලා කොහොමවත් අපි දන්නවනේ. නැත්නම් අපි ටේල් කියලා කියන්නේ නැහැ. කියන්නේ මේකේ සිද්ධිය අපිට මේ කාසිය මේ නිවන සහ සසර කියන කාසිය හැමතිස්සෙම උඩ දැම්මොත් එයා උඩ දානවා නම් එයාට හම්බෙන්නේ සසරමයි හැමතිස්සෙම. නිවන හම්බෙනකොට දාපු එක නැහැ. නිවන හම්බෙන්න විදිහක් නැහැ නේද? නිවන හම්බ වෙනවා ඒක හම්බෙන්නේ නැහැ නෙමෙයි. හම්බෙන්නේ කෙනෙක්. හම්බ වෙන කෙනා කියන එක හිස් වෙනවා. ඒක කියන්න බැරි වෙනවා. ඒ කිව්වේ මෙහෙමයි ඈ. දැන් ඒ කියන්නේ අර මං ඊයේ කිව්ව උදාහරණය මතකද නැහැ. මං ඊයේ උදාහරණයක් කිව්වට මාළුවගේ අර මතකද අර මුහුදේ උපමා මාළුවයි කැස් බෑවයි. මේක හිතන්නකෝ. මාළුව බවට තේරෙන්නේ. මාළුවගේ මාළුකම තේරෙන්නේ මොකක්ද දන්නවද? ඉතින් මාළුවා තේරුම් ගන්නවා තමන් මුහුදේ ඉන්න ජීවියෙක් කියලා. කොහොමද ඒක තේරුම් ගන්නේ?
මුහුද ගැන දැනගෙන ඉන්න. අන්න හරි. මුහුද ගැන දැනන් ඉන්නවා කියනකොට එයා මුහුද ගැන දැනගන්න නම් මොකද්ද ඊට වඩා හොඳට දැනන් ඉන්න ඕනේ? මුහුදට යාදයක්. අන්න හරි ගොඩබිම්. හරිද? මම මෙහෙම අහන්න. මාළුවට මාළුවා කියන ස්වභාවය පවතින්නේ මුහුදේ උපරිම කොතනට එනකන් විතරද? මාළුවට මාළුවා කියලා තේරෙන්නේ මුහුද ගැන දන්නවනම්. ඒ කියන්නේ ගොඩබිම ගැන දාසක ආවොත්. මං අහන්නේ මාළුවට මාළුකම පවතින්නේ මුහුදේ මැද ඉන්න තාක්ද? මුහුදේ මැද ඉඳන් ගොඩබිමට ආඩි 100ක් ආපු තැනද? ගොඩබිමට ආපු තැනද? නැත්නම් අවසාන මුහුදු රැල්ලේ තියෙන අවසාන පෙන පිඬුවට ආපු තැනද? මාළුකම කියන එක පවතින්නේ. මාළුකම පවතින්නේ අර කොනටම කොතනද? තේනවද ඒක? ඒ කියන්නේ වතුරේ අවසාන බිඳුවට එන තාක් විතරයි මාළුකම පවතින්නේ. ගොඩබිමට ගිය මාළුවා කියන නිර්වචනේ ඒ දෙන්නේ නැහැ. තේනවද කියුවේ? අන්න ඒ වගේ මම අදහස් කරේ දුක කියන එක ඉවර වුණාම නිවන් දැකපු කෙනා කියන එක අහුවෙන්නේ නැහැ. මොකද මාළුකම ඉවරයි. තේනවද කියන්නේ? මාළුකම ගොංකම ඉවරයි වගේ ඉවරයි. ඔව්. ඔය මම කිව්වේ රහත් බව නෙමෙයි ඈ. පිරිනොම් පෑම. තේනවද? රහත් භාගයේ තමයි අවසාන වතුර බිඳුවේ ඉන්නවා කියන එක. ඊළඟ මොහොතේ කෙලින්ම අනුපදිශේෂයි. තේනවද? ඒතර තේරෙනවනේ අර මේ ලෝකේ දුකෙන් නිදහස් වීමක් කොහෙවත් හම්බෙන්නේ නැහැ කියන එක. පැහැදිලිද මං කියන එක? දැන් මේ මොහොතේ මෙහෙම ගන්නකොද මං කතාව කියන මෙහෙම. ලෝකයේ තුල තියෙන සිද්ධිදාම වල හැමතිස්සෙම අපිට හිස් බවක් අල්ලන්න ලේසි. හරිද? මං ඊටම සලකා ගන්නවා. දැන් මලට අතක් තියෙනවනේ. අත අල්ලන්න බෑ. දැන් ඔයාලනේ අතද අත්ලද? දැන් ඔය ඇල්ලුවේ දැන් මෙහෙම ඇල්ලුවනේ මල්ලි. දැන් මේ ඇල්ලුවේ අතද අත්ලද? අත්ල. හොඳ බලන්න අත්ලද අල්ලගෙන ඉන්නේ කියලා. අත්ලද ඔය තියෙන්නේ හැමද? ඔය අතර මල්ල තියෙන්නේ හැමද නැත්තම් මොන හරි රළුවසියුම් ස්පර්ශයද? ස්පර්ශයක් කියලා හොයන්නේ අතරද හිතරද? හිත කෙනෙක් හටගත්තේ කලින්ද දැන්ද? ඒ තිබ්බේක ඉවරද තාම තියෙනවද? දැක්කද මම බලනකොට නිකම්ම හිස් වෙනවා. දඟලන දෙයක් නැහැ. හැබැයි ඕක නෙමෙයි තර. ඔය වෙන්නේ මොකද්ද? තියෙන තැනින් පට ගාලා අයින් කරන එක. ඕක ප්‍රැක්ටිස් කරොත් එහෙම. ඔව් එතකොට අපිට හිතෙන්නේ මොකද්ද මේ හිස් බවක ඉන්නේ කියලා. මං කියපහද දන්නේ. දැන් මේ පුටුව කියන්නේ මොකද්ද කියලා අහනවනේ. හරිද? මම මතක පාවිච්චි කරලා දෙන්නේ පුටුව අල්ලන්න කියලා. හරිද? පුටුව අල්ලම වෙන්නේ ඇඳ. දැන් අතරම ඇඳද ප්ලාස්ටික්ද? ප්ලාස්ටික්. අතරම ප්ලාස්ටික්ද? නැත්නම් පරමාණුද? පරමාණු. පරමාණුද ශක්තියද? ශක්තිය. ශක්තිය වල දෙන්නේ හිතර නේද? ඒතර හිත කියන එක පැවතුනේ මේ වෙලාවේ නේද? ඒතර ඒක ඉවරයි නේද? දැන් ඔහොම බලන් ගියාම මේක ඉතින් ගතියුත් නැහැ නේ අන්තිමට. ඒක අර සුද්දාස්තකේටම කඩන්න පුළුවන්. සුද්දාස්තකේට එහා ගිහලා හිතර ගියාම. පැහැද කතාව? ලෝකේ ඉන්න ප්‍රඥාවන්තයෙක්ට පොඩ්ඩක් හිතුවනම් තේරෙනවා මේක හිස් කියලා. ඔය හිස් බව නෙමෙයි කියන්නේ. ඒ දෙක අතර සියුම් වෙනසක් සියුම් විදිහට තමයි වෙනස් වෙන්නේ. නෑ ආතර පොළ වගේ වෙනස් මේ කියන කතාව. හරිද? ඔය තියෙන ශුන්්‍යතාවය කියන එකම අශුන්‍ය බවයි හම්බෙන්නේ නැත්තම් ශුන්්‍යතාවය දන්න කෙනාට. මේ කඩ යන එක මේ අන්තිමට හිස් කියලා අපිට හම්බ වෙන එකම නොසිස් කියන එක. ඒක තේරෙනවද? ඔය කරන්නේ මොකද්ද මාළුවා? මාළුවා දැන් මුහුද නෑ කියලා හිතන්නේ මොන හරි විදිහකට. ඒක මෙහෙම කරතයි. මාළුවට හිතන්න පුළුවන් මුහුද කියන එක බොරුයි ගොඩබිම විතරයි පවතින්නේ කියලා. ඒ වුණාට මාළුවා දැන් ඔය ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ කොහෙද? මුහුදෙමයි. සිතුවිලි ගැන පවතින එකද නැති එකද කියන තැනට එනවනේ. මම ඒ මට්ටමින් ඇහුවේ ඒකට. ඒකට කොහොමද? ඔව්. දැන් මෙහෙම ගන්නවා අපේ. දැන් සිතුවිල්ල පවතිනවද නැද්ද කියන චින්තනයේදී අපිට ගන්න ඕන උත්තරේ මොකද්ද උතන දැන්? එහෙම පවතින්නේ නැහැ කියලා නේද? නැත්නම් ඔය ප්‍රශ්නේ ඉන්න ඕනේ නැහැ. දැන් සිතුවිලි මට්ටමට එන්නේ ඇයි? අර ඔක්කොම ටික පවතින්නේ නැහැ බොරු කියලා සිතුවිල්ලට එනවා. සිතුවිල්ලත් පවතිනවද නැද්ද? පවතින්නේ නැහැ. හරිද? ඕකට උත්තරේ ගන්න ඕනේ. මම අහන්නේ දැන් පවතින් නැති බව ගත්තේ පැවැත්ම අල්ලලා නෙමෙයිද? ඔය කතාවනේ බිඳුව ගැනද එකරිනෙක් ගැනද? එකරින එක සමානයි බිඳුවද? මගිව බැලුවද? ශුන්‍යතාවල් ආකාර දෙකක් තියෙනවා. හරිද? ශුන්‍යතාව අර්ථකථන දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැමෝටම අමුතු ඥානයක් ඕනේ නැහැ. සාමාන්‍ය මොළය බුද්ධියක් තියෙනවනම්
මේ ලෝකේ ශුන්‍යතාවය අතට ගන්න පුළුවන් නිකම්. ඒ තමයි මෙහෙම දෙයක් හමු නොවන බවට මේක හිතුවනම් හරි. තාම සල මම ඉස්සර අතින් පෙන්නේ. අපි දැන් මේ පොඩි කාලේ නම් අත කියලා දරන් ඉන්නවනේ. හොඳට හිතුවනම් අතක්ද මේ අල්ලන්නේ නැත්තම් මේ ස්පර්ශ මාත්‍රයක්ද කියලා. ඊට නිකම්ම දෙනවා මෙච්චර කාල අතක් කියන එක හම්බෙලා නැහැ කියලා. දැන් ස්පර්ශය තාම හිටිනවා. ඕකත් හිතුවම අත වගේම. එහෙම එකක් හම්බෙලා නැහැ. පැහැදිලි. හොඳට බලන්න මම කිව්වේ අපි කරන වැඩේ මොන හරි එකක් බොරු කියලා හිතනවනේ මොන හරි තරකේ. ඒ තර්කයම දානවා සියලු තැන් වලට. අරක වගේමයි මේක කියලා. ඇයි එහෙම දාන්න වෙලා තියෙන්නේ? හිත කියන එක පැනවෙන්න බෑ කියලා හිතන්න බෑනේ. දැන් අත කියන එක මස් කියලා හිතන්න පුළුවන්. ඒකට හිත කියන එක හිතකින් හිතනමනේ ගන්න වෙන්නේ. ඒතර අපිට තර්කයක් ගේන්න වෙන්නේ. හිත කියන එකත් හම්බෙන්නේ නැහැ කියලා. ඒතර තියෙන දෙතර අවුලක් වෙනවා කියලා. එයාට මේ පදනම ගලව ගන්න බෑ. හම්බෙන්න බෑ කියලාම හිතන්න වෙන්නේ. සිද්ධි බැල්. ඔතන තේරුම් ගත්තා නම් හරියද මේක? බුදුහාමුදුරුවෝ කියන කතාවෙන් මම කියන බුදුහාමුදුරුවෝ කියන්නේ මහන්නේ රූපය පිරිසින් දකින්න, වේදනාව පිරිසින් දකින්න, සංඥා සංකාර විඥාන පිරිසින් දකින්න. නැතුව ඔහොම එකක් නැහැ කියලා හිතන්න නෙමෙයි. ඔහොම එකක් හම්බ නොවේ කියලා හිතන්න නෙමෙයි. වැල් පැහැදිලිව පෙන්නනවා ඔය කතාව. අනුත්පාදය තමයි නිවන. උත්පාදය තමයි සංකාරය. ඔය වචන දන්නවනේ? සංකාර දුක නම දන්නවනේ. මෙහෙම ගන්නකො දැන් අපි දැන් ওই හිතන එකෙන් මොකද්ද වෙන්නේ කියන්නේ? අපි මෙහෙම එකක් පැනවෙන්න බෑ කියලා හිතනවා. මෙහෙම එකක් අනුත්පාදය කියලා හිතනවා. ඒ හිතනකොට අපි දැකගන්නේ සංකාර දුකද නැත්නම් නිවනද? එනේ සිතුවිල්ල කියන්නේත් බොරුවක් කියලා හිතනවනේ. දැන් මේ තියෙන දුක බොරුවක් කියලා හිතනකොට ලැබෙන්නේ දුක තේරුම් ගන්න එකද සැප තේරුම් ගන්න එකද? වෙන්න බෑ කියලා එක අපි සැපයකටනේ ගන්න හදන්නේ. දැන් මේ දුකනේ ප්‍රශ්නේ. දැන් අපි දුක මොකද්ද කියන්නේ කියලා. දුක නිරෝධයි. දුක කියලා එකක් හමු වෙලා නැහැ. ඒක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ හිත කියලා එකක්වත් හමු වෙලා නැහැ කියලා එකෙන් කියන්නේ මොකද්ද? හමු වෙලා නැහැ කියලා හිතන්න ඕනේ මොකටද? ඒ හමු වීම දුකින්දානේ. හරි. ඒ කියන්නේ අපි නොකිය මොකද්ද කරන්න හිතලා? සැප කියන්නේ මොකද්ද? ඔය නිවන නේද බලන්නේ. හරි. දන්නවද වචන දෙකක් තියෙනවා සංකත සංක කියලා. සංකත ධාතු සහ අසංකත කියලා. අසංකතය කියන එකට අසංකත කියන ස්වභාවයට හිත තියන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද? බෑ. ආයි හිතනවා කියන්නේ මොකද්ද? සංකතය. සංකතිය කියන්නේ මොකද්ද? සංකාරය. දැන් ඒතර අපිට මෙතන තේරෙන්නේ නැද්ද අදහස? අපි සංකාරය තුල ඉඳන් සංකාරය නැහැ කියලා හිතනවා කියලා. බෑද? ඔකට තමයි කියන්නේ අනිච්ච නිච්චන් තිය. කියන්නේ අනිච්ච කියන එක ගැන අවබෝධ නැති වුණ ගමන් නිච්ච සංඥාවට වැටලාම ඉන්නේ. ඕක නොතේරෙන ගමයි ඔය දෘෂ්ටි පලාස කියන්නේ. මම කියව දෙනවද? ඒ කියන්නේ දැන් පැනවෙන්න බෑ කිව්වම අපිට හිතෙන්නේ මොකද අනිච්ච බැලුවා වගේ. හරිද? අනිච්ච බැලුවා කියන හින්දානේ සතුටු. හැබැයි දැන් උතන තියෙන වැරද්ද තේරෙන්නේ නැද්ද? අනිච්ච බලනවා කියන්නේම නිච්ච බව. ඒ කියන්නේ මොකද? එක ඍණ එක කියන්නේම එකක්. දැන් අර මිනිස්සු හිතන්නේ මොකද්ද බිඳුව කියලා. එතනින්ම තේරෙන දෙයගේ නොදැනුවත්කම තියෙන කියලා. ඔන්න ඕක තමයි විකෘති, කියන්නේ විපල්ලාස කියන්නේ විකෘති කියන එක. එහෙද? විකෘති බව තේරෙනවා නම් එයා ප්‍රകൃති එහෙනම්. අතරම මේකේ ප්‍රශ්නේ තමයි විකෘති බව නොතේරෙන එක. විකෘති බව තමයි හම්බෙන්නේ ඕනේ. හම්බෙන්නේ විකෘති බව. ඒ බිඳුව දන්නා එක හම්බෙන වගේ එකක් ඔය. බිඳුව කියන්නේ ප්‍රകൃතිය. හරිද? විකෘතිය තමයි එක. මගේ තේරෙනවද නැද්ද? එවෙන් ආවත් දෙදෙනාම තමයි නේද? ඔව්. ඒතර තේරෙන්නේ නැද්ද මේක නොසිස් කියලා හම්බෙනවනේ හැමතිස්සෙම බලන්න. ඒක මේ අපේ වටේම දිනවද නැද්ද? තියෙනවනේ. අපි මොකද කරන්නේ දඟලලා? ඒකත් මිස් කරනවා. මිස් කරන් හදනකොට මේකට පිළිලා ඔය එක. අපි කරන්න දන්නේ මේ දැන් අපිට මේ දැන් මේ හිස් නොවන කමනේ දැන් ප්‍රශ්නේ. අපි ඒක හිස් කරන්න ගන්නේ. කරන්න දෙයක් නෑ. හිස් කරන්න කියලා දෙයක් නෑ කියන්නේ අදහස්. හිස් කරන්න දෙයක් නැත්තේ. මගේ අවබෝධයක් යම් කෙනෙක් අවබෝධයටපත් වුණා නම් හිස් කරන්න කියලා දෙයක් හම්බෙන්නේ නෑ. ඇයි? හිස් බව හම්බෙන්නේ බෑ. මිස් කරන්න අවශ්‍යතාවයක් නැහැ වගේ එක. හිස් කරන්න අවශ්‍යතාවයක් නැත්තේ. හරි. එයා බින්දුව දැකලා තියෙන්නේ. හරි. හම්බෙන්න ඕනේ එකකින්ද? හරි. ඒ කියන්නේ 아무තෙන් හිස් කරනවා කියලා කරන්න වෙන්නෙම අර එක අයින් කරන එක රින එක වැඩක් විතරයි. හරි.
තුනේ බිඳුව ඒ හිස් කරන එකෙන් ගන්න බෑ කියන අදහස තියෙන්නේ. ඔව් ඒ හින්දා හිස් කරන්නේ නැහැ 아무තු එහෙමද? ඔව් කියන්නේ හිස් කරලා ඒක තේරුමක් නැති වැඩක් හිස් කරනවා කියන එක. එක ගැන තේරෙනවා නම් බිඳුව ගැන තේරිච්ච කෙනාට එක ගැන තේරෙන්නේ ඒකට හිස් නොවන බව තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙතන සම්පූර්ණ අතු ගාලා හිස් නම් කරන්න දෙයක් නැහැ. අතු ගන්න බෑනේ. දැන් මම අහන්නේ ඇත්තටම පිරිසිදුකම දන්න කෙනාට නේද තේරෙන්නේ මේ තියෙන කුණු කියලා. දැන් යා කරන්න ඕනේ මොකද්ද? අන්න හරි. හිස් බව දන්න කෙනා නොකර දින්නේ. එයා තරම් මේකේ වීර ගන්න කෙනෙක් හොයන්නත් නැහැ. ඒ කියන්නේ එයා දෙලින්ම අර එක රින එක නෙවෙයි එක බිඳුවටම ගේනවා. අන්න හරි. එයා කරන්නේ නැහැ කවදාවත් එක රින එක කරන එක නා. ඒක හරියට හරි. මොකද එයා දන්නවා ඒක අපරාධ වැඩක්. කාලේ කෑම. හැබැයි දන්න කෙනා එක කෙලින්ම බිඳුව වෙන තැනටම ගන්නවා. මමන්ට තියෙන ඉතුරු කාලෙක හරි ඒක කරන්න බලන්න. ඔව් නොදන්න මනුස්සයා කරන්නේ තියෙන එකෙන් නැති බවට යනවා. ඕක මාර ආයසයි හොඳේ. ඒ දඟලන්න ඕනේ හොඳ ඉස්සෙල්ලා. ඒ දැන් පේන එකම එහෙම නෙමෙයි කියලා හිතන්න ඕනේ. හිතන එක අතර හිතන්න ඕනේ නෑ. ඒ හිවිච් එකක් වැරදි කියලා. ඒක හිතන්නේ තා හිතකින්. ඒක ඊට වැඩි කම්පනයක්. ඔව් ඉතින් දැන් හැමතිස්සෙම මාරම ඇතුලේ වැඩ කරන්න ඕනේ එකක්. එනවද? ඒකයි මේ ආයාස නිරායාස කියන වචනේ බඩලව ගන්න එපා ඈ. මේ අපි හිතන්නේ නිරායාසය කියලා මේ ඔහේ ඉන්න සිද්ධියක්. මම කිව්වේ නේද? මෙතන නොකරන්නේ යා එක රින එක. කරන්නේ එක බිඳුවට ගේන එක. වැල්ද? හරිද? මම එක ශුන්‍යතා දර්ශන දෙකක් තියෙනවා ලෝකේ. එකක් තමයි තියෙන එක අයින් කරලා එක රින එකට යන බිඳුව. ඒකට කියන්නේ බිඳුව කියලානේ. අංක ගණිතින් ගත්තා. ඒ වගේම තමයි ඇත්තටම එක බවට හමු වෙනවා. එයා බිඳුවට යනවා. එහෙම යන්නේ යා බිඳුව ගැන කලින්ම දන්න හින්දා. තේනවද? තියෙන එකෙන් ඒක අයින් කළ බිඳුවට යෑමට කියන්නේ ශාශ්වතයෙන් උච්ඡේදයට ගියා කියලා. හරිද? හම්බ වීමම එක බව දන්න කෙනා ශුන්‍යතාවට යනවා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යুৎপন্ন භවෙන් නිරෝධයට ගියා කියලා. මෙස් දෙනවා. එකක් තේරෙනවද? අරක පැටලෙනවා සෑහෙන ඈ. ඔය ලෝකයේ ඇතුලේ හිස් බව තේරෙන එක ටක් ගාලා අපිට තේරෙනවා. ඇයි අපිට ඒක කරන්න පුළුවන් දෙයක්? ඒ කියන්නේ අතු ගාන ගමන් බලනවා මේ අතු ගාන්නේ කොස්සද නැත්තම් දර කොටු ටිකක්ද? ඒතරොත් තියෙන ක්ෂණික හිස් වෙනවා. ප්‍රැක්ටිකල් දැනෙනවනේ. අන්න හරි. දැනෙනවා කියන්නේ මොකක්ද? එකක්. දැනෙන එකක්. දැනීම. එහෙනම් අපි ඒකට අහු වෙන්න තියෙන chance එක වෙන්නේ. ඒකට තමයි අපි අහුවෙලා ඉන්නේ. අපි දැන් අහුවෙලා ඉන්නේ ඉදලක් කියන එකට. අපි මාර්ගයක් හරි මොන හරි කතාවකින් යන්නේ ඉදලක් නෙමෙයි කියන එකට. තේරෙනවද? ඒ ඉදලක් කියනකට වඩා අතන නිවීමක් තියෙන හින්දා අපි ඒකට කැමති වෙනවා. හොඳ කතාවක් තියෙනවා. යම් දෙයකට කැමති වෙන්නේ මොකක් හින්දාද? සැප නිසාද දුක නිසාද? එතකොට එයා කැමතිලා තියෙන ලෝකේ දෙයකට නම් එතන තියෙන්නේ ආයි තණ්හාව නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? තණ්හාව දුක බව. හැබැයි අපේ ජීවිතේ ප්‍රතිපත්ති වල සමහර තැන් තියෙනවා තණ්හාව දුකයි කියලා හම්බෙන්නේවත් නැහැ. හිතන්නවත් ඕනේ නැහැ ඒක. තේරෙනවද? කාසිදිය. ඒක ලොකු මරු කපොල්ලක් ඈ. යා හුවෙන්නේ මර කොපලයි. ඔව්. ඉනිකේට් කරගන්න බැරි දෙයක්. ඒක නෙවෙයි කියන්නේ දන්න කම නිසා නෙමෙයි දුක එන්නේ කියන්නේ. නොදන්න කම නිසා නේ දුක එන්නේ. සිද්ධි පැහැද? දන්න කෙනා දුක දන්නවනේ නේද? අන්න හරි. අරක තමයි මට කියන්න දෙන්නේ. හිස් බව දන්නවනම් මමත්වයේ හම්බ වෙනවා. හිස් බව දන්නවනම් නිත්‍ය බව හම්බ වෙනවා. හිස් බව දන්නවනම් තණ්හාව හම්බ වෙනවා. හිස් බව දන්නවනම් සුභය හම්බ වෙනවා. හිස් බව දන්නවනම් රාගය හම්බ වෙනවා. හිස් බව දන්නවනම් තරහව හම්බ වෙනවා. එතකොට එයා තරහව දන්න නිසාම ඒ තරහා කියන එකෙන් ගැලවෙන මගත් එයා තුරුම තියෙනවා. මොකද එයා තරහා කියන එක සම්පූර්ණයෙන් දන්නවනේ. මේ කුටිය සම්පූර්ණයෙන් දැක ගන්න නම් මේ කුටියේ සියලු සීමා හරියට දැනගන්න නම් අපි කොහොමද බලන්න ඕනේ? වහල උඩ නැගලා බලන එකද හොඳ? නැත්නම් මේ බිත්ති අකුර නැගලා බලන එකද හොඳ? නැත්නම් මේ සමස්තයම පේන්න පුළුවන් දර්ශන පතයකට ඉහළට යන එකද හොඳ? ඉහළට යන පතය හොඳ. එක රින එක කරන්නේ කොහෙන්ද? මේක ඇතුලේ ඉඳලා. ඊටාම සරල හරියද? දැන් මේ පැත්ත බලනකොට කුටිය හිස් මේ පැත්තෙන්. ඉස්සරහ බලනකොට කුටිය නෙමෙයි වෙන්නේ කැලේනේ. ඒ මට්ටමෙන්ම කුටිය හිස් මට දැන්. මේ පැත්ත බලනකොට කැලේ හිස්. දැන් මෙහෙන් ගත්තොත් ඉතින් අපි හැමතිස්සෙම මිනිසුන්ගේ දාගෙන. ඉන්නේ මොකටද? ඒවට අපි ඉන්න තැන හිස් නැහැ. අපි කියුවක තේනවද? කැලේසා කුටි කතාව. ඕකට කියන්නේ නැත බව කියලා. ඒකට නැති එක තියෙන්නේ. මම මල්ලි දිහා බලන් ඉන්නකොට පිටිපස්සේ බිත්තිය මට නැත.
නැත කියන එක මට තේරෙන්නේද නැත? මට බිත්තිය නැහැ කියලා දැන් තේරෙනවා කියන්නකෝ. ඒ මට්ටමින් නැති බිත්තිය මට ඇත දැන්. මම කියන්නේ ඒක නෙමෙයි ඈ. අර අභිධාරය කතාවලේ. නැත කියලා දෙයක් තේරෙනවා කියන්නේ. නැති බවට දෙයක් තේරෙනවා කියන්නේ. ඒ තේරෙන්නේ ඇයි? නැති බව ඇති නිසා. තේනවද? නැති එක තියෙනවා. ඇත. මම කිව්වේ ඒක නෙමෙයි දැන්. අපි මෙහෙම කතා කරනකොට අපිට අදහසක්වත් එන්නේ නැහැ නේද වෙනම. ඒ තියෙන්නේ නැති බව. තේනවද? දැන් විඥාණය නැත්තම් අපි සක්‍රියයි කියන්නේ ඇති බවින් විතරද? අපි සක්‍රිය වෙලා ඉන්නවා අපි ජීවත් වෙනවා කියන්නේ ඇති බව විතරද? ඇති බවත් එක්ක නැති බවක් තියෙන්න ඕනේ. හොඳට බලන්න ඕනේ. දැන් අපිට ඇස පවතිනවා කියලා දැන් අපිට සාක්ෂි දිනන නේ පේනවනේ. අපිට ඒ වුණාට දිව ශරීරයේ සමහර තැන් අහුවෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මොකද්ද? ඒවා ටික ශුන්‍යයිද නැද්ද? නැහැ. නැත. නැහැ කියන්නේ අක්‍රියද සක්‍රියද? සක්‍රියයි. එහෙන් බැලුවාම ඕන වෙලාවකට ගන්නවනේ මේ පුතා. ඒක නෙමෙයි මම කිව්වේ. ඔන්ලයින්. තේරෙනවද? ස්ටෑන්ඩ් බයි දී ඕනේ. ස්ටෑන්ඩ් බයි නෙමෙයි. ඔව් ස්ටෑන්ඩ් බයි කිව්වත් වැරදි. ෆුල් සක්‍රියයි. ප්‍රමුඛ නෑ. ප්‍රමුඛ නැහැ. පැහැද මම කියන එක? එතකොට බලන්න ඔය හිතලා. අපිට හම්බෙන්නේ මේක නෙමෙයිද කියලා. තේනවද? 31 තලේ කොතන ගියත් ඕක දන්න මනුස්සයා දන්නවා තාම ඉවර නැහැ කියලා. තේනවද? කරවලද? ඒකයි දන්න කෙනෙක්ට මේ ලෝකෙ දින පරම සැපේ ගෙනලා අත ඉස්සරහා තිබ්බා. දුක බව නිකම්ම දන්නවා. ඒ යෝග එකක්. බිඳුව නෙමෙයි. එතකොට අපි මේ දැන් අයින් කරන්න බලෙන්ම අයින් කරන්න යන ඒවා තමයි අපිට හම්බෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ හම්බ වීම නිසාම තමයි ඒක ගානට නිරෝධයට යන්නේ. නිරෝධය යනවා කියන්නේ මේ ඉවල නිරෝධය යනවා නෙමෙයි ඈ. ඒ කියන්නේ අර අපිස්සක තාරාගේ එක දන්න කෙනා කරන වැඩෙන් වෙන්නේ බිඳුවට යන එක. එක නොදන්න කෙනා කරන දෙයෙන් වෙන්නේ එක ඍණයකට යන එක. පැහැදිලිද? තේරුණා මං කියන එක? අනිත් පැත්තට වැඩේ යන්නේ නේද? ඒකනේ නම් අපි කියන්නේ අපි අනුසෝතගාමී කියලා. ඒනේ අපි මේ ලෝකෙට අනුව යන්නේ. නැති කරන්නමනේ යන්නේ. ඔව්. අපි දුකින්ද අපි දුක නැති කරන්න යනවා. ඒකට වෙන්න ඕන දුක හම්බෙන්නේ. අන්න හරි දුක හම්බ වෙන්න ඕනේ කියන එකේ අදහස මොකද්ද? අපි නැති කරන දුක දුකේ 100% නෙමෙයි. තේරෙනවද? අපි නැති කරන දුක 100% නම් අපි නැති කිරීමකට යන්නේ නැහැ. ඒකට කියන්නේ නිරෝධය කියන එක. තේරෙනවද? නැති කිරීම නොවන එක තමයි ලෝකෙ තියෙන උත්කෘෂ්ඨ තැන නිරෝධය. නැත්නම් හිස් බව කියන එක. හිස් බව කියන්නේ මේ හිස් බවක් තියෙන එක නෙමෙයි මේ කියන්නේ. එක දන්නවා කියන්නේ බිඳුවට යන්න පුළුවන් කියන එක. පැහැදිලිද? අපි දන්නේ අපිට ඉපදෙනකොටම හම්බෙන එකක් නේ. ඕක තමයි අපි දුක කියලා හිතන් ඉන්නේ. මම ඕක ඉතින් සලකනවා කියලා මෙහෙම. මේ වෙලාවේ දැන් මම මලට බයිනවා කියන්නකෝ. පට්ට පතුරන්න බයිනවා. මලට දුක එන්නේ මොකෙන්ද? මේ බයින් එකෙන්නේ. මලට නිකන් දසම කඳුලක්වත් හිතෙනවද? ඇඟෙන්, දිවෙන්, ඇහෙන් ඒවෙන් දුක තියෙනවා කියලා මේ මට්ටමට. ඒතර අපි පොඩි කාලේ ඉඳන් දන්න දුක මොකටද තියෙන්නේ? දෙයක් අල්ලගෙන. ඔය දේ කියන නිර්වචනෙත් වැරදි. මොකද අපි දෙයක් කියලා හිතන් ඉන්නේ මොකද්ද? ඇහැට පේන දේ. ඇහෙන දේ කියලා එහෙම එකක් කියන්නේ. මම මෙතන තියෙන දේ කියන නිර්වචනේ ගැඹුර. මේ සමස්තෙම දෙයක් එක්ක ඉන්නේ. හරිද මං කියන්නේ? ඕක හම්බෙන්නේ නැහැ නේ කවදාවත් අපිට. ඒ මං කිව්වේ අපි හිතන් ඉන්න එක ඇත්තටම එක නෙමෙයි. තේරෙනවද? එක කිව්වට ඒක ලක්ෂ කෝටි ගානක් වැඩි. ඒ කියන්නේ අපේ දත්ත අඩුයි. අඩුයි. තේරෙනවද? ඒ හින්දා තමයි මිනිස්සෙට දුකෙන් නිදහස් වෙන්නේ. අපි හිතමු අසනීප කියලා දුකක් ආවා කියලා මෙයාට. මෙයාට ඊටාම සරලයි කරන්න තින්නේ. ඒ අසනීපෙට දාලා ප්‍රතිකාර ගත්තා නම් සතුටුයි. ඒකට අමතකයි නේ. නැති ලෙඩේ දැන් හැදුණා කියලා ආයි. තිබ්බ ලෙඩේ ඉවරයි. ඉවරනකොටම නැති ලෙඩේ පටන් ගත්තා. ඒක මොකද්ද? මට උණ නැහැ කියනකොටනේ අපිට සතුටු. සතුටු වෙන්න ඕනේ නේද? එහෙන් බැලුවොත් දැන් අර කවුද මාගන්දිය කියපු කතාව හරියනවනේ. ආරෝග්‍ය පරමලාභාගේ අපිට තියෙනවනේ එහෙන් බැලුවොත්. එදින් දැන් අසනීප නැහැ. බුදුහාමුදුරු මොකද්ද ඔය කියන්නේ? ආරෝග්‍යකමයි පරමලාභය කියන්නේ නිවනට.
තේරෙනවද? කෙලවරට ආරෝග්‍ය කියන්නේ. ඒක දන්න කෙනා දන්නේ මොකද්ද? ලෝකයා අසනීප කිව්වද අපි ඉන්නේ අසනීපෙන් බව. මොනකොට තමයි හැකියාව කියන්නේ. පැහැදිලිද? තේරෙනවද? හැකියාව, ශක්්‍යතාවය, ජීවිතයේ පැවැත්ම ඔය කියන්නේ උතන්ට. නිකන් මෙහෙම හිතන්නකෝ දැන් අපිට යම් දවසක තේරෙනොත් අපි අසනීපෙකින්මයි ඉන්නේ කියලා අපි කවදාවත් නිකන් නිදහසේ හුස්ම අරන් සතුටින් ඉන්නවද? සතුට මේ සතුට කියන්නේ hina වෙන යනම නෙමෙයි. එයාගේ හැමතිස්සෙම මොටිවේෂන් එක තියෙන්නේ මොකද්ද? අසනීපෙන් ගැලවෙන්න ඕනේ කියලා. එතකොට එයා නොකරද ඉන්නේ? එතකොට එයා ඒකෙන් ගැලවෙන්න ඕන දේවල් කරනවා. කරනවා. ඒ හින්දා තමයි බුදුහාමුදුරු ලස්සනට පෙන්නන්නේ ප්‍රතිපදාව. තේරෙනවද? ප්‍රත්‍යවේක්ෂා ටික පටිසේවණයෙන් විනෝදණයෙන් කිය පෙන්නන්නේ සබ්බසූත්‍රේ. සත්‍ය මූලික කරන්න කියන්නේ. පැහැදිලිද? මේක හිස් නැති බව තේරුම් ගන්න යමාරු. පැහැදිලිද? හිස් බව තේරුම් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒකට කියන්නේ හිස් බව නෙමෙයි කියලා තේරෙන්නේ ඇත්තටම දන්න කෙනෙක් විතරයි. නැත්තම් හැමෝම හිතන්නේ හිස් එක කියලා. මම ඉතින් අරකට ඊටාම සරල කතාවක් කියනවා. හිස් බව කතා කරනවා නම් ඒත් අපිට දෙයක් ගන්න වෙනවද නැද්ද? හිස්නේ කිව්ව ගමන්ට අහන්න ප්‍රශ්නේ මොකද්ද? අරක. මේක. අර තිබ්බ එක. නැත්නම් මේ ඇහෙන එක. මේ පේන එක. ඕම ගන්න වෙනවා. එතකොට මේක හිස්, අරක හිස්, එයා හිස්, මෙයා හිස්. මේක සත්ව පුද්ගල භාවයෙන් හිස්. ගණිතින් මොකද කරන්නේ? මේක තියෙනව නේද කොහොමද? ඔය තියෙන බව තේරුම් ගන්නකො ඉතින්. හිස් බව නෙමෙයි, තියෙන බව. අහල් මං කියන එක. අන්න එතනයි ඔකේ තියෙන සිද්ධිය. තියෙන බව තේරෙනවා කියවහම දැන් අපිට කියනවා කියලා තේරෙන එක 100%ක්ම තියෙන බව තේරෙන්නේ නැහැ වගේ නේද? අන්න අපි තියෙනවා කියලා හිතන් ඉන්නේ ඇත ටික විතරයි. මම අර හැමදාම ඇහුවේ දැන් මේ ටික අපිට කතා කරේ නැති බව විස්තර කරන්න පුළුවන්ද? නැති බව විස්තර ගන්න ඇති එකකින් ඒතර අපි කතා කරන්නේ නැති බව කියලා ඇති බව. ඒතර අපේ ජීවිතේ අපි තියෙන බව කියලා අර්ථකථනය කරගෙන තියෙන්නේ තියෙන බව කියලා ඇති බව විතරයි. නොවන බවට විස්තරයක් නැහැ. ඒ 100ක් නැති ඇති දෙකම දකින්නවා කියන්නේ පිළිසින් දකින්නවා කියන්නේ. අන්න එක තමයි හරියට ඇති බව දන්නවා කියන්නේ. ඒක ඇත්තම අල්ල ගන්නවා කියන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ අර උභයාන්තයෙන් මිදෙනවා කියලා. උභය කියන්නේ දෙකනේ. උභය ජීවි කියන්නේ දෙතන ඉන්නවා කියලා. උභාන්තය කියන්නේ ඇත නැත කියන දෙකෙන්ම ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න නම් මේ දෙක හරියට දැනගන්න ඕනේ. ඒ නොදැන කොහොමද ගැලවෙන්නේ? අපි අද ඇත නැත කියලා කතා කරන පදනම තේරෙනවද? අපි අද ඇත නැත කියලා කතා කරන්නේ කොයි පදනමෙන්ද? තියෙන බව ඇතුළේ විතරයි. තේරෙනවද? ඒ කියන්නේ තියෙන බව ඇතුළේ අපි කල්පනා කරනවා අරක තිබ්බ මේක නෑ කියලා. ඒක ඇතාන්තයේ කැලල විතරයි තාම. නැත කියන එකට අදහසක් ගන්න. අපිට මොකක් හරි දෙයක් ඇත කියලා තේරෙනකොට අනික් ආයතන වල අපි කනෙක්ටඩ් කියන එක තේරෙනවා. කනෙක්ටඩ් කියලා තේරිලා හරියන්නේ නැහැ. මොකද ඒක තේරෙනකොටම අපි හිතකට ගන්න. ඒකයි ඔය අර මං කිව්වේ මොන හරි දෙයක් තේරෙනවා කියන්නේ අන්තගාමීත්වය. හරිද? වචනෙන් ගන්න එපා අදහස ගන්න. මොන හරි දෙයක් තේරෙනවා කියන අන්තගාමී. ඇයි අන්තගාමී කියන්නේ? හැමතිස්සෙම අර මොන හරි එකටනේ පදනම. හැබැයි තේරෙන්නේම මොන හරි කියලා තේරෙනවනම්. තේරෙනවද? මොනවා හරි තේරෙනවා කියද්දී අපි ලිමිට් වෙලා තියෙන්නේ මොන හරි කියන එකට. ඒතර මොන හරි හම්බෙන්නේ නැත්නම් අපිට එහෙම එකක් නැහැ. ඕක තමයි නැතාන්තය කියන්නේ. හැබැයි තේරෙන්නේම මොන හරි කියලා හම්බෙනවා නම් ඒක දෙපැත්තම නියෝජනය වෙනවා වගේ. අන්න හරි. මේව හැංගීමක් වෙනවා. අන්න හරි. අන්න ඒකට තමයි ප්‍රත්‍යুৎපන්න බව කියන්නේ. දෙකම පැහැදිලි. මොනවා හරි තේරෙනවා කිව්වොත් යන්න තියෙන දෘෂ්ටි දෙකකට. බොහෝ දුරට යන්න තියෙන ශාස්ත්‍රවල. මොකද අපිට උච්චේ තේරෙන්නේ නැහැ. ඒතර මොනවා හරි තේරෙන්නේ නැහැ කියනකොට අපි යන්නේ උච්ඡේදයට. හරිද? අපි ඕකට නම් දෙයක් දාන් ඉන්නවා මොනවා හරි තේරෙන බව ගන්න එක තමයි ප්‍රත්‍යুৎපන්න බව, මොනවා හරි නොතේරෙන එක තමයි ශුන්‍යතාවය කියලා. ඒ අපේ නිර්වචනය. හොඳට බලන කෙනාට තේරෙනවා තේරෙන කමින් මොනවා හරි හම්බෙනකොට යාට ඇත නැත දෙකම හම්බෙනවා. මම කිව්ව වචනේ මම වෙනස් කරා ඈ. ඔව්. මොනවා හරි තේරෙනව නෙමෙයි මම කියන්නේ. තේරෙන කමින් මොනවා හරි හම්බෙනවා කියන්නේ. තේරෙන්නේම මොන හරි. අන්න හරි. يعني බිඳුවේ නම් එක දකින්න වගේ අදහස. ඒක එකේ නම් බිඳුවට ඇවිල්ලා එහෙම අදහසක් නෙවෙයි. එකරින් එක නෙමෙයි කියන්නේ. එහෙමයි. එක හම්බ වෙන බව. එහෙමයි. එකක් හම්බ වෙනවට වඩා එක හම්බ වෙන බව.
මම මෙහෙම උදාහරණයක් කියනවා මෙහෙම. හරි. මිනිස්සු ලෙඩ වෙනවා කියලා අපිට තේරෙන්නේ කොහොමද? නෑ දැන් ඔබ වහන්සේ අසනීපයි කියලා ඔබ වහන්සේ කොහොමද බය නැතුව කියන්නේ? ඔව් ඒක කොහොමද ගත්තේ? නෑ දැන් තමන්ට තියෙන අමාරුවක් නිසා. හරිද? මේක ගන්න අපි මැරෙනවා අපි මැරුණා කියලා කොහොමද තේරුම් ගන්නේ? අපි මැරුණා නෙමෙයි කවුරු හරි මැරුණා කියලා තේරුම් ගන්න. ඔය තේරුම් ගන්න බෑ. හරිද? සරල විතරයි මරණය තේරුම් ගන්න තියෙන අපි කොහොමද? ඔව් සරලව මොකද්ද? මේ නිකන් නිරුද්ධ බලකඳ. දැන් අපි මැරෙනවා කියලා තේරෙනවද? ඒ කියන්නේ මොකද? දැන් මේ මොහොතේ අපිට මරණ දුක නැහැ කියන එක නේද කියන්නේ? මගේ තේරෙනවද? ජාතිය දුකයි කියන එක මෙහෙම ගන්න ඉපදීම දුකයිනේ. බුදුහාමුදුරුවෝ ඉපදීම දුකයි. දැන් අපිට ඉපදීම දුකද? අපි ඉපදිලා ඉවරනේ දැන් ඉතින්. දැන් ඒ දුක ඉවරනේ එහෙනම්. එතකොට මේ අර තේරෙන්නම මොනහරි තමයි දුක. අන්නරි තේරෙන කමම අහු වුණා නම් ඔන්න ඔතන ඉපදීම හම්බ වෙනවා. මරණය හම්බ වෙනවා. ජරාව හම්බ වෙනවා. අපි මේ කතා කරන්නේ ඉපදීම නෙමෙයි. අපි කතා කරන්නේ ඉපදීමක්. ඒකයි ඒක ඉවර අපිට දැන්. ඉපදීමෙන් පස්සේ දුක. මම මේ කියන්නේ මෙතන මේ ඉපදෙමින් ඉන්නවා කියලාත් නෙමෙයි ඈ. ඒකත් ආයි ඉපදීමක්. ඉපදීමම දුකක්. අන්න හරි. ඉපදීම සහ ඉපදීමක් කියන එක වෙනස්. මම මේ ආයින් කියන්නේ මේ මොහොතේ මේ එකේ පාට ඉපදින්නවා කියන එක නෙමෙයි. පැහැදිලිද? එහෙම වුණාම මොකද වෙන්නේ? ඉපදීමක් තියෙනවා ඉවර වෙනවා. ආයි ඉපදීමක් නේ ඉවර වෙනවා. ඒක නෙමෙයි කියන්නේ. ඉපදෙන එකක් ගැන යන්නේ. තේරෙනවද? ආයි ඉපදින එකකට යන්නේ. අදහස දෙනවද නැම කියනද? ලතන නම් තේරුණා මට කියනකොට මේ මොනවා හරි එහෙම තේරෙන්නේ. ඒ වගේ ඒක දෙපැත්තම තේරෙන්නෙම මොනවා හරි කියන සිද්ධිය මම කියන්නේ. මම ඔය පැත්තක් කියන්න තව ටිකක් තේරුම් ගන්න. දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ හැමසෙම ඉපදීම දුකයි, ජරාව දුකයි, වසඟයට නැති බව දුකයි, ප්‍රියව වෙන්වීම දුකයි. ඔහොමනේ පෙන්වන්නේ. අපි ඔය වචන ටිකට වෙනස් කරලා තියෙන්නේ අපේ අර්ථවලින්. අපි දුකයි කියලා නම් තියෙන්නේ මොකද්ද? අරයාගේ ඉපදීම දුකයි. ඉපදීම නම් දුක නෑනේ. දැන් සාමාන්‍යයෙන් ගත්ත පොඩි එකෙක් ඉපදෙනවා කියලා සතුටනේ තියෙන්නේ. හරිද? මම කියන්නම් මෙහෙම මරණය කියලා ගමු ටිකක් තේරෙන්නේ. මරණය දුකයි. ඇයි මරණය දුක කිව්වම මොකෝ කියන්නේ? ඒ වගේ කෙනෙක් කියන්නේ අපිට කෙනෙක් කොල්ලන්න වෙනවා. අම්මගේ මරණය දුකයි. අම්ම නැහැ නේද? මරණ දුක නෙමෙයි කියන්නේ. කෙනා මරණ එක දුක කියලා කියන්නේ. පැහැදිලිද මම කියන්නේ? ඔන්න ඔය කෙනා කියන වචනේ අපි ඉස්සරහට දාලායි දුක කතා කරන්නේ අද. මම කිව්වේ මොකද්ද? කෙනාගේ දුක නෙමෙයි. දුකමයි කෙනා කියන එක. මරණයමයි කෙනා වෙන්නේ. ඔව් ඒකත් නෙමෙයි ඈ. ඒකත් නෙමෙයි. ඈ? දුකමයි මරණය වෙන්නේ. ඔව්. මරණය දීදී අපි අම්මා ගැන කතා කරන්නේ. අන්න හරි. අපි මරණයට නෙමෙයි ફોකස් එක ඈ. අම්මගේ අයින් වෙන එකට. මරණය ඉන්නේ. අන්න හරි. අහුවෙන්නේ අන්න හරි. මරණය කියන එක අහුවෙලා නම් කෙනා කෙනෙක් අපිට හම්බෙන්නේ. අපිට හැමතිස්සෙම අදහස තියෙනවා මොකද්ද? දුකේ නිදහස් නැහැ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? යාට එක හම්බෙලා. හැබැයි අම්මගේ මරණය නම් දුක කියලා හිතන් ඉන්නේ. එයාට අම්මා මැරරකම් බිඳුවේ ඉන්නේ. ඒ අම්මා මැරුණට පස්සම එක වෙන්නේ. මරණය හම්බුනොත් දුකක් තියෙන්න බෑ නේද? මරණය කියන එක හම්බුනොත් හරියට මරණය තුලින් කෙනාව හම්බුනොත් එයා දන්නවා දුකමයි ඉන්නේ කියන එක. ඔන්න ඔකයි දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා කියන්නේ. උදාහරණ ලස්සන කියන්නේ. අර උඩ්ඩිත සූත්‍රයේ කුමක් මද්ද ස්වාමීනි දුක මේ ලෝකේ පවතින කිව්වම කෙලිම දුකමත් කියලා කියන්නේ. හැබැයි අපේ ජීවිතවල එහෙම නැහැ නේ. අපිට තියෙන ඕන තරම් සැපයක්. එහෙනම් දැන් බුදුහාමුදුරගේ වචනයටත් ගරු කරන්න ඕනේ ඉඳලා අපි හිතනවා දැන් නේ සැප තිබ්බට ඕක දුක වෙනවනේ. මේකත් හොඳයි මාරිද ඒක. අනිවාර්යෙන් හොඳයි. මම කියන්නේ හිතන එකට වඩා මෙතන තියෙනවනේ යම් කාරණාවක් බලන්න. දැන් ඔය මට්ටම අපි දන්නේ නැත්නම් ඉතින් මේක එන්නේ නැහනේ කොහොමද නේ? ලෝකේ තියෙන දුක දැනගන්නේ කොහොමද එන්නේ? නමුත් දැන් ඊට එහා එකට බලන්න බෑනේ. නැත්නම් මේක හරියනවද නැන්නේ නෙමෙයි. නැත්නම් ලෝකෙම ඉන්නවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු කරන එකත් අපි කරන්නේ ලොකු වෙනසක් නැහැ නේ. දුක මොකද්ද? අරකයි දුක කියලා රැක් ගාලා කියනවා. තේරෙනවද? සරලවම ඇඟිල්ල දික් කරලා මේක හින්දායි දුක එන්නේ කියලා අපි තාම කියනවනම්. මේ මට්ටමේම තාම හරි ගිහිල්ලා නැහැ. දුක අහුලා නැහැ. පැහැදිලි. ඒතර යා නොකිය කියනවාද මේක අයින් කරහන් කියලා. නැත්නම් මම ඔගේ අයින් වෙන්නම් කියලා කියන්නේ. හැබැයි දන්නවනම් තමන් දුක තුලමයි හම්බෙන්නේ මේ ඔක්කොම කියලා.
තේරෙනවද? දුකමයි රූප. ඔකට හොඳ ලස්සන වචනයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා නේද? පුත්‍ර ධාරාවෝ ජාති ධර්මයෝය. අහදිනවද ඒක? ධර්මයෝ කියලා වචනයක් තියෙනවා. හරි? ධර්මය කියන්නේ මේ දැන් මේ වචනේ අදහස් තියෙනවනේ. ධර්මය කියන එකට ලස්සනම වචනයක් තමයි ස්වභාවය. අපි කියන්නේ ධර්මතාවය කියලා. තේරෙනවද? ස්වභාව ධර්මතාවය. ඔන්න ඔය ධර්මය කියන්නේ ස්වභාවයට නම. ස්වභාවය කියන්නේ මොකද්ද? හැකියාව වගේ එකක්. ස්වභාවය කියන එක අපිට එළියෙන් බලන්න බෑ. දැන් මෙහෙම ගන්නකො. මල්ලි තරහ යන ස්වභාවය කෙනෙක්. මම කොහොමද ඒක තේරුම් ගන්නේ? හැංගීමක් වගේ එකක් නෑ කේන්තියක් නුනේ. කේන්තිය තමයි මට දෙන්නේ. මම මේ හිතන් හිටියට මේක අහින කේන්ති ගන්න මිනිස්සු ඉන්නේ කියලා. පැහැදිලිද? ඒක තේරෙනවද? ස්වභාවය කියන එක අපිට අහුවෙන්නේ නැහැ. ස්වභාවය අහුවෙන්නේ හැමතිස්සෙම යම්කිසි දෙයකින්. ඒතර දෙයක් කරහා ස්වභාවය නිර්වචනය කළ වැඩක් නැහැ. පැහැදිලිද? ඒකට මේ වගේ දැන් මල්ලිගේ හිතේ අපි හිතමු අම්මට තියෙන ආදරය සම්බන්ධව මල්ලිට මම කියන්න කිව්වොත්. මල්ලි මොනවද කියන්නේ? චිත්‍රකින් අදලා දෙයි. වචන වලින් කෝටි ගාණක් වචන කියයි. අතින් පයින් පෙන්නයි. ඒත් මං අහන්නේ. ඔය හැංගීම පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒතර තියෙනවද අපිට තේරෙන මට්ටමේ කෙලස් කියන්නේ හරියට අම්මගේ ආදරේ විස්තර කරන්න ගියා වගේ. තේරෙන මට්ටමේ නේද? අපි කියන්න හදනවා අපි එක්ස්ප්ලেইন කරන කෙලස් කියන්නේ. දැන් දන්න ඒවා. අන්න හරි. එතකොට හැංගීම තුල තියෙන අදහස් කවදාවත් කියන්න බෑ නේද? එච්චර පුතුලයි නේද? ඒ වගේ ගන්නකො කෙලස් ටික. තමයි මං කියන්නේ. මම නිකන් උදාහරණයක් කියන්න දැන් අපි හිතමු ඩා වින්චිගෙන් ඇහුවොත් එහෙම මොනාලිසා තමයි නේද ඔයාගේ හොඳම චිත්‍ර කියලා. මිනිහා කියන්නේ නැහැ ඔය කියලා. චිත්‍ර ශිල්පියෙක් කවදාවත් එයා ලෝකයා කියනවනේ මේක තමයි වගේ හොඳම එක කියලා. එයා පිළිගන්නේ නැහැ. ඒ යාට මදි. එයා දන්නවා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක. ඒකම ගන්න කෙලස් වලට. අපිට මේ උඩට පේන කෙලස් ටික තමයි අපි හිතන් ඉන්නේ මේ හින්න බයන කියලා. තේරෙනවද? අපි ඒකවත් පාලනය කරන්න උත්සාහ නැහැ නේ. අපි කතා කරනවා අපිට නොපෙනෙන ටික කතා කරනවා. අර රේණුකාල කොහොමද ලියුවේ කෙලස් 1500? ඌ කියනකොට අපිට තේරෙනවද මෙච්චර තියෙනවා කියලා? අපිට තේරෙන්නේ නැහැ. අපිට මේ චුට්ටය හොයලා දින්නේ මේකේ. හරිද? ඒකයි කියන්නේ. එක කියන එක හරියට අහු වෙනවා නම් එයා මොකද දන්නේ? එයාට ප්‍රමුඛ කෙලස් ටික විතරක් නෙමෙයි එයා දන්නේ. සියලු කෙලස් වල සීමාව දන්නවා. වචන දන්නවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මේකට කියන්නේ ව්‍යාපාදේ මේකට කියන්නේ දෝමනසේ එහෙම කියලා නෙමෙයි මම මේ කියන්නේ. එයා දන්නවා පටන් ගන්නමයි අවසානයයි. කතාව දෙනවද? එක ගැන දන්නවා කියන්නේ පරිපූර්ණේ මොකද්ද? දෙපැත්තෙන්ම බිංදු දෙක දන්නවා. පැහැම කිව්ව එක. බිංදුව දැන ගැනීමමයි එක තේරුම් ගන්න හේතුව. එකෙන් මිදෙන්නත් හේතුව නැවත බිංදුවටපත් වෙන එකම. ඒ කියන්නේ දෙපැත්තෙන්ම සීමාව දන්නවා. පැහැදිලිද? එක විතරක් දන්න මනුස්සයා බිංදුව දන්නේ නැතුව මිනිහට කොහොමද තියෙන සීමාව? මේ එකට එහා පැත්තේ එක රින එක කියලා එකක්. එකෙන් අනිත් පැත්තට තියෙන එක රින එක කියලා එකක්. මොකද උඩ කියන්නේ? උච්ඡේදයෙන් ශාස්ත්‍රයට ශාස්ත්‍රයෙන් උච්ඡේදයට. තේරෙනවද? සසර කියන්නේ උඩ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ සමස්තය කැටි කරා එක කියන එකට. නොදන්න මනුස්සයෙක් මොකද සිද්ධිය? එක රින එක එක රින එක. ඒ මොකද? එක රින එකේ ඉන්න කෙනා එකට එනවා. එකේ ඉඳන් ආ එක රින එකට යනවා. ඔන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ නිවන සහ සසර. දන්න දකින්න කෙනාගේ නිවන සහ සසර කියද්දී බිඳුව එක බිඳුව. බිඳු දෙක දෙපැත්තට එන්නේ. අන්න හරි. එතකොට තේරෙන්නේ නැද්ද? එක රින එක රින එක කියන සියල්ල කැටෙනවා අර එකට. තේරුම කිව්වද? පැත්ත බලාද ඉන්නේ නේද? එතකොට යාට හිටින්න බෑ දැන. තේනවද? මොනවට තමයි කියන්නේ අවුත්වා සම්බූතං හුත්වාන භවිෂති කියලා කියන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු යුද්ධ වෙනවා කියලා. ආදින නේද ඒක? බිඳුව කියන එකම තමයි නේද? අන්න හරි. හැබැයි ඕක සාමාන්‍ය ලෝකයාට එක රින එක කියන්නේ පෙර නොතිබීම එක. මම නිකන් භාෂාවෙන් කියන්න හරිද? ඔතන කොහොමද කියනවද? පෙර නොතිබිච්ච එක හටගෙන ඉතුරු නැතුව ඒක නිරුද්ධ වෙනවා කියලා. ඉතින් දීම කියලා කියන්නේ. ඔව් දැන් අපි ඔය එක දාලා තියෙන්නේ. එක අපි දාලා එකක්. පෙර නොතිබිච්ච එක හට ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? එක රින එකනේ. හට ගන්නවා කියන්නේ ඒක. නිරුද්ධ වෙනවා කියන්නේ ඒකනේ. ආ එක රින එක. දුහාඳුර ඒක නෙමෙයි කිව්වේ. පෙර නොතිබීම කියද්දි බිඳුව කියන්නේ. හට ගන්නවා කියද්දි එක කියන්නේ. නිරුද්ධ වෙනවා කියද්දි බිඳුවට කියන්නේ.
තේරෙනවද? ඒක ඇත්ත කරගෙන ඒක අඩු කරනවා කියලා. ඒක ඇත්ත කරගෙන. ඒක තමයි එකක් අල්ලගත්තොත් වෙන්නේ. කොහොම කියන්නේ? දැන් සද්ද ඇහෙන ලීයකට කොටන එක. ඕක එනකන් අපිට තේරෙන්නේ නැහැ නේ උතන ලීයකට කොටනවා කියලා. මම මේ දැන් කියන්නේ මේ සිද්ධිය අදහස ගන්න හරි. ඔහොම සද්දයක් එන්නේ අපේ කන තියෙන හින්දා නේද? අපිට මේ මොහොතේ මොකද හිතුනේ? එයා සද්ද කරන හින්දා මට ඇහුණා කියලා. හොඳට බලන්න. සද්ද කරන හින්දා ඇහුණා කියද්දි මොකද්ද සිද්ධිය? මෙච්චර වෙලා කන කියන එක හිස් බිඳුවයි. මේ සද්දේනකොට කන ඔන්න උනා ටස් ගාලා එක. දැන් කන ආයි මොකද්ද? බිඳුවයි. නේ? ඕක ඔහොම නම් ඉතින් අපි කොහොමත් හැමදෙස්සම නිවනක ඉන්නවනේ. ඔය මොකද්ද වෙන්නේ? දැන් මොකද? සද්දේ නැති බවින් සද්ද ඇහෙනවා කනට. මං කියලා දෙනවද? නැති සද්ද දැන් අහමින් ඉන්නේ කන. ඊට පස්සේ ඔය කියන්නේ එක රින එක. එකපාරට ටස් 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 ගාලා ආයි සද්ද එනකොට එක රින එකේ එකට එනවා. අපිට එතකොට තමයි හිතෙන්නේ සද්ද ඇහෙනවා කියලා. හරිද? ඊට දැන් නතර වුණානේ. ඊට පස්සේ ආයි එක රින එකට යනවා. හරිද? ඊළඟට ඒකයි තණ්හාව කියන එකෙන් ලෝකෙ මිනිස්සු එක දශම තප්පර භාගයක්ව මිදෙලා නැහැ. තේරෙනවද? කරා බෑ. ඒකරින් එකට එනවා. ඔය එකට ආවේ දැන්. එකරින් එකට මේකට ආවේ. ඒක රයිලා ආයේ ඒ කතාව තමයි වෙන්නේ. දැන් එකරින් එකට ගියා. එතකොට දැන් අර කෙලස්තාවන වීරිය අර කියන්නේ ආතාපි සම්පජානෝ සතිය. දැන් ඔය එක හම්බෙන කෙනාටද ඒක එතනින් එහාට කෙලස් කියන එක අහුවෙන්නේ. මම මෙහෙම උදාහරණයක් ගන්න කියපු එකට. දැන් අපිට දුක කියන එක හටගන්නේ අර සද්දේනකොටද නැද්ද? ඒතර අපි ඔය දුකෙන් නිදහස් වෙන්න කණේ ඇබ ගහනවා. නැත්තම් උඩට යනවා. නැත්තම් ගිහිල්ලා බයිනවා නවත්තපන් කො මොනකටද සද්ද කරන්න කියලා. අපිත් කෙලස් තවන්න දඟලන්නේ සද්ද ඇහෙනකොටද නැද්ද? දැන් අපිට සද්දයක් ඇහෙන්නේ නැහැ නේද? දැන් අපි කිසිම ප්‍රතිපදාවක් නැහැ නේ. එහෙනම් අපි නිවන් දැකලාද? නෑ. තේරෙනවද? අපිට අමතකයි කන නිසාම සද්ද ඇහෙන බව. අපි හිතන් ඉන්නේ සද්ද නිසා කන එන බව. මේ දෙකේ වෙනසක් තියෙනවා. හසර පොළ වගේ වෙනස්. ඇයි සද්ද නිසා කන එනවා කියලා දන්න කෙනාට මොකද වෙන්නේ? සද්ද නැත්තම් කන කෙනෙක් හම්බෙන්නේ නැහැ. හැබැයි කන නිසා සද්ද එනවා කියලා දන්න කෙනාට. සද්දේ තිබ්බත් සද්ද බව දන්නවා. සද්ද නැතත් සද්ද බව දන්නවා. කනම සද්දයකට කමන්නේ නැහැ. බවටපත් වෙන්නේ. ඔව් බවටපත් වෙන්නේ නැති. තේරෙනවද? එතනදී තේරෙනවද කතාව? දැන් ඇත්තටම නුවණක් තියෙන කෙනා සතර ඉරියව්වෙම කේස්තාවන වීරිය ඉන්නවා කියලා කියනෝ නේද? සතර ඉරියව්ව කියන්නේ මොකද? සද්ද තිබ්බත් සද්ද නැතත්. රූප තිබ්බත් රූප නැතත්. ගන්ධ තිබ්බත් නැතත්. සද්ද ඇහුණත් නැතත්. ස්පර්ශ තිබ්බත් නැතත්. හිතුවත් නැතත්. අර අපි ඉවර කතා දෙර චේතනා සූත්‍රය කිව්වේ. චේතනා කියලා සූත්‍රය දෙනවා. ඒ සූත්‍රය තමයි පැහැදිලිව කියනවා. කෙනෙක් යම් දෙයක් හිතන කොටත් නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතනවා සලආයතන ප්‍රත්‍යයෙන් දුක ඔක්කොම ටික එනවා කියලා. ඉතින් අපි හිතන්නේ හිතෙන්නේ නැති වුණා නම් හරි කියලා. ඒකේ පැහැදිලිව ආයි කියනවා හිතන්නේ නැතුව හිටියාම. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙනවා කියලා. හිතන්න කොහෙද කොහොමද? තේරෙනවද මං කියන එක? මෙතන තේරෙනවද? අහුවෙලා තියෙන නිකන් කිටි අහුවෙලා තියෙන වැඩේ. ඉතින් දැන් ඔහොම තේරෙන මනුස්සයට මං කියන්නේ ආයි කියන්න ඕනේද? ප්‍රතිපදාව ඉදහන් කියන්නේ. මේ මනුස්සයා මේ සුළු වරද්ද පවා හික්මනවා. හරිද? ඒතර දැන් රහතුන් වහන්සේලා අමුතුවෙන් පින් කරන්න කියලා කියන්න ඕනේ නැහැ. පිනේම ඉන්න හින්දායි පිනක් අමුතුවෙන් කරන්න ඕනේ නැත්තේ. පව වෙන්නෙම නැති හින්දායි පාපෙන් ගැලවිලා තියෙන්නේ. මම හැමතිස්සෙම කියන් දින මේ උපමාව මේ දාන සංවිභාග සූත්‍රය. උදාහරණ පැහැදිලිව මොකද්ද කියන්නේ? මම තරම් දානේ අනිසංස දන්නව නම් මහණි උඹලා නොදී වල දන්නේ නැහැ කියලා. උදාහරණ සත්වත්වයේ හරියට දන්නවා. තේරෙනවද? මමත්වයේ හරියට දන්නවා. කෙලස් ටික හරියට දන්නවා. ඒ කෙලස් වලින් ගැලවෙන්න පින කිරීමම තමයි කල යුත්තේ කියන තුන්වහන්සේ අපිට වඩා හොඳට දන්නවා. එතන තමයි සුමනා සූත්‍ර වල ලස්සන කියන්නේ. සුමනාවනේ දන් දිය යුතුමයි පින් කළ යුතුමයි ශ්‍රමණ වූ අපිට මේ කෙලවර කරන තාක් මේ කල්යනා මිත්‍රත්වයේ දෙන්නේ පින කියන එක. තේරෙනවද? ඒකයි වැඩි. ඒ උනාසේ ඉන්න ටිකලත් ඒ පැත්ත බලනවා නේද කියන්නේ. නැත්තම් ඒකනේ ඉවරයි කියලා සද්දෙනද ඉන්නවා. ඒකනේ දැන් අපි ඒකනේ දැන් පිනපව කියන එක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හරියට එක දන්නවනම්. තේරෙනවද? එතකොට මේ කරන්නේ නැහැ කෙරෙනවා නේද? කෙරෙනවමයි. කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ආවට. හුස්ම වගේ වෙනවා පින කියන එක. එක හරියට අර්ථයක් එන්නේ නැති තාක් බලෙන් කියන නිසායි කරන්නේ පින්. හැබැයි එක හරියට තේරෙනකොට තමන් ඉන්නේ දුකේම කියලා තේරෙනකොට ඒ දුකෙන් සුළු හෝ తాවකාලිකව චුට්ටක් හරි එහෙම කරගන්න තියෙන පින. තේරෙනවද? තමයි කියන්නේ.
Taman දන්නේ නැති ගඟක පීනන්න යන්නේ නැහැ නේ. ගඟේ මුලැමැදාක ගැඹුර දන්න කෙනාට ගඟ කියන්නේ පොළොව වගේ. කොතන හිටියත් එකයි. එයාට ගඟ කියන්නේ පොළොව වගේ කියලා මැරුම් කන තැන් වල පීනන්නේ නැහැ. ගඟ ගැන හොඳට දන්නවා කියන්නේ මොකද්ද? මරු කපුල ටික වෙන් කරලා හරි තැන් වල පීනනවා කියන එක. පැහැදිලිද? අදහස් තේරුම් ගන්නද නැහැ? ඒ වගේ දුක ගැන හරියට අවබෝධය කියන්නේ මොකද්ද? මේ හැම එකම දුකයි ඉතින් කොතන ටිකත් එකයි කියලා යන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි සතර පහ ගතිය තුරුළු කරන් ඉන්නේ අපි. තිරිසන් ගතිය ගැන කතා කරන්න ඕනේ නැහැ නේ. කොහොමද බලවල ලෝකේ ජීවිත. මේ ගතිය අපිට මිනිස්සු වුණත් සමහර තැන්වල අවු වෙනවනේ. සමහර තැන්වල නෙමෙයි. හැමතැනම ඔක තමයි. ඒකයි පවට ලැජ්ජාව බිය ඇති කරගත්ත කෙනෙක් විතරයි අන්තමනේ බේරෙනවා නම් මේකේ. පැහැදිලිද? ඒතර පවට ලැජ්ජාව බය ඇති කරගන්න නම් මොකද්ද තේරෙන්න ඕනේ? පව කියන්නේ මේකයි පින කියන්නේ මේක කියලා තේරෙන්න ඕනේ උලින්ම. ඒකවත් නොතේරිය අපි කොහොමද යන්නේ කියන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ පෙරේත කමින් අසුරත්වයට යන්න එක නැති වෙන්න, නිරි අපායට නොයන්න, තිරිසන් නොවෙන්න නම් ඒකටපත් වෙන්න තියෙන ස්වභාවය අපි අන්තංගෝ තේරුම් ගන්න තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි නතර කරන්න පුළුවන් වෙන්නේ ටික. පැහැදිලිද? ඉන්න තැන හුව වෙනවා නම් ඔය ඔක්කොම හුව වෙනව නේද? අනිවාර්යෙන්. Taman ඉන්න තැන මැප් වුණොත් Tamanට තේරෙනවා සතර පාය දිනේ කොතනටද, මේ නිරි අපාය දිනේ කොතනටද, දිව්‍ය ලෝක ටික කියන්නේ මොනවද ඔක්කොම ටික හොයනවා. අදහස ගන්න ඕනේ. මම කියන්නේ මේ විනිවිද දකින්න කියව නෙමෙයි. අදහස ගන්න. අර ඉන්න තැන දැනගන්නවා කියන එකද මේ දැන් මේ හයෙන් වෙන්නෙම ලෝකේ හැදෙන එක නෙමෙයි. නෑ. නෑ. හයෙන් වෙන්නේ ලෝකේ හැදෙන එක නෙමෙයි. හය කියන්නේ ලෝකේ හැදිලා කියන එක. ලෝකේම කියලා කියන්නේ කොහොමද? ඔව් ඒක තමයි ආයතන කියන්නේ ආයතන ලෝකය කියලා කියන්නේ. ඔව්. ඒකට තමයි. එකක් තේරුම් ගන්න ඔතන ગેප් එක දාන්න එපා. ආයතන නිසා ලෝකය හැදෙනව නෙමෙයි. ඔය නිසා කියන වචනේ සෑහෙන වෙනස්. හරිද? ඒක තමයි මම කිව්වේ එතන අදහස වෙනස් කරන්න පුළුවන්. නිසා කියන වචනයයි විදි දෙකක් තියෙනවා. නිසා කියද්දි අපිට එන එක තමයි මේක නිසයි අරක උනේ කියලා. ඒ සිද්ධිය නෙමෙයි මේ කියන්නේ. තේරෙනවද? මෙතන කියන්නේ ප්‍රත්‍ය කියලා වචනයක් ගන්න ඕනේ උතන්ට. එතන දැන් මේ භාෂාව ගන්න වෙන්නේ පොඩ්ඩක් වෙනස් කරලා පෙන්න ගන්න. ප්‍රත්‍ය කියලා වචනයක් තියෙනවා ගන්න උතන. හරිද මම කියන්නේ? ප්‍රත්‍ය කියලා අහලා තියෙනව නේද? අවිජ්ජා පච්චය කියලා කියන්නේ. ඒක නිසා වගේ නේද? හේතුව වගේ කියන්නේ. අන්න හරි. දැන් ඕකට සිංහලේ තියෙන නිසා වචනේ. ඒකයි අදහස ගන්න කියන්නේ. අර අපි ඊයේ කතා කළේ ඒකත්වේ නැත්නම් මෙය නිසා මෙය කියද්දි මේ කියන්නේ එකක් ගැන නෙමෙයි කියලා. මෙය නිසා මෙය කියද්දි එකක් නෙමෙයි කියන්නේ ඔය. මොකද ඇයි එහෙම කියන්නේ? එකක් ගැන කතා කරන්න වෙන්නේ දෙකක් ගන්නවනම්. දෙකක් තිබුණොත් එකක් වුණා කියලා කියන්න වෙන්නේ. මෙතන එකක් නෙමෙයි කියන්නේ. පැහැදිලිද? එකක් කියනකොටම අපි ඉස්සරහා ඉන්නේ. අර මම කලින් කිව්ව එක ගැන නෙමෙයි කියන්නේ. මේ අලුත් කතාවක් කියන්නේ. එතකොට අර කිව්වේ දැන් ආයතන නිසා ලෝකේ ඇති වෙනවා කියනකොට ඕදාරිකව බැලුවම අපිට තේරෙන්නේ ආයතන නිසා ලෝකය කියලා එකක් හැදෙනවානේ. කියන දෙක. හැබැයි ටිකක් කල්පනා කරගෙන යනකොට අපිට තේරෙනවනේ නෑ ඇහැ නිසාමයි රූපේ වෙන්නේ. රූප නිසා ඇහැ නෙමෙයි. ඒක අපිට කල්පනා කරගෙන යනකොට එන්නේ ඒකත්වයක්. ඇහැමයි රූපේ කියලා. ඒක නෙමෙයි නිසා ඔය මේ ඇතිකල්ලි මේ කියන්නේ ඈ. පැහැදිලිද? ඔය ප්‍රත්‍ය කියලා කියන්නේ යෙදිලමයි තියෙන්නේ. යෙදිලමයි තියෙන්නේ හැකියාවෙන්මයි ඉන්නේ. යමුතුන් වෙන්න ඕනේ ගන්න. හැකියාව කියලා දඬ ගන්න. ඒතර වෙන් කිරීමක් බෑ නේද? තේරෙනවද? හරි. ඒ කියන්නේ මේක පටන් අරගෙන නැවතිලා ඉඳලා ආයි අලුතෙන් හැදෙන එකක් වගේ එකක් නෙමෙයි ඔය කියන්නේ. යෙදිලමයි තියෙන්නේ. ඊයෝගම ඒක කොයි වෙලාවෙත් ඔන්ලයින් වගේ නේද? අන්න හරි. නිකන් අය වතුර ටිකක් තියෙනකොට එක තැනක උෂ්ණත්වය වැඩි කරනකොට රත් වෙන්න අනිත් තැන සීතල වෙන්නත් වගේ වතුර තිබිලම තියෙනවා. තිබිලම තියෙනවා. ඔක තමයි කියන්නේ යෙදිලා කියන්න. ඒකනේ අර බුදුහාමුදුරු කියන්නේ මේ සසර සත්‍යය එන්නේ අවිජ්ජා නීවරණයක් තණ්හාවකට සංයෝජනෙනුත් කියලා. හොඳට බලන්න අපි අද ගන්න නිර්වචන වල. අපි ගන්න නිර්වචන හොඳට බලන්න හරි. සමහර දේවල් වලට තියෙන කැමැත්ත සමහර දේවල් වලට නැහැ නේද? නොකිය මොකද්ද අපි කියන්නේ? මෙතෙන්ට තණ්හාව ගොඩාක් තියෙනවා දැන් තණ්හාව අඩුයි කියලා නේද කියන්නේ? තණ්හාව අඩු වෙනවද? තණ්හාව තියෙනවනේ. තණ්හාව කියන්නේ සංයෝජනයක්. යෙදිලාමයි තියෙන්නේ. ඒක යෙදිලා තියෙන්නේ. ඉතින් එහෙම බලුවොත් තණ්හාව අඩු වෙනවා කියන්නේ මොකද්ද නෝ කිය? අවිද්‍යාව අඩු වෙලා නේද? අවිද්‍යාව අඩු වෙනවද? අවිද්‍යාව අඩු වැඩි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ නොදැනුවත්කම කියන එක. යෙදිලා තියෙන්නේ කියන්නේ. අන්න හරි. තේරෙනවද?
දැන් ඒකට තේමනාප රූපයක් දකිනකොට ඒ කියන්නේ වැඩිපුර බලන්න යනවා කියලා කියන්නේ අර විඥානේ බල ගන්නවා කියලා මොකද අදහසක් දෙන්න. එතන මොකද්ද ඒ කියන්නේ මොකද්ද අදහස? ඒතර විඥානයේ බල ගන්නවනවා කියන්නේ කැමති රූපයක් දකිනකොට ඒ කියන්නේ එතන වැඩිපුර තණ්හාවක් එනවා කියන්නේ. ඔව් එතන ගැටලුවක් නේ එතන. ඒතර දැන් මං අහන්නේ එතන වෙන සිදුවීම මොකද්ද? අනයි මම මොකද මෙහෙම එකක් කියනවා. ප්‍රියමధుර බව ගන්නකො. හරිද? අපිට අද හිතෙන්නේ ප්‍රියමధుර බව බිහි වෙන්නේ ලස්සන රූපයක් දැක්කොත් කියලා. ඒතර ප්‍රියමధుර භවයේ බර කොහෙද තියෙන්නේ? එළියට. එහෙනම් දැන් මෙතන ලස්සන රූපයක් තිබ්බොත් තමයි අපිට වැඩිපුර ප්‍රියත්වයක් එන්නේ. හරිද? කැත රූපයක් තිබ්බොත් එන්නේ ප්‍රිය නැහැ. මම එකක් අහන්නම්. මේක ලස්සන වුණාම ප්‍රිය වෙන්නත් මේක කැත වුණාම අප්‍රිය වෙන්නත් මේ දෙතනම පෙනීම තියෙනවද නැද්ද? ඒතර මේ පෙනීම කියන එක මේ දෙකේම තියෙනවා කියන්නේ මේ පේන රූපේ කැත ලස්සනටත් වඩා මේ ලස්සන කැත රූපේ ප්‍රියත්වයටත් වඩා වැඩිපුරම ආසාවක් තියෙන්න ඕනේ කොතනද? පෙනීමට. ඒතර ප්‍රියමధుර බව කියන්නේ කොහොමද? ඒතර විඥානේ වැඩිපුර බල ගැන්වෙනවා කියලා පුතක් වෙනවද? විඥානේ බල ගැන්වෙලාම තියෙනවා. ඒකයි මං කිව්වේ ලස්සන රූපේ දැක්කහම තණ්හාව අවිද්‍යාව එහෙමමයි. කැත රූපේ දැක්කහම අවිද්‍යාව තණ්හාව එහෙමමයි. ඇස් දෙක වහන් හිටියත් ඔච්චරමයි. ප්‍රියමధుර භවයේ අර්ථකථනය ඇතුළට වෙන්න ඕනේ. අපි කතා කරන ප්‍රියමధుර භව තියෙන තාම මේ ඕදාරික එළියේ. කතා දෙනවද? ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ චක්කුන් ලෝකේ පිය රූපං කියලා. අපිට කියන්නේ මොකද්ද? අපිට අද කතා කරන්නේ රූප තමයි ප්‍රිය කියලා. එහෙම කියනකොටත් අපි සියලු රූප ප්‍රියයි කියලා නෙමෙයි ගන්නෙ. සමහර රූප ප්‍රියයි, සමහර ඒවා අප්‍රියයි. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ රූපං ලෝකේ පිය රූපං කියලා. ඒතර රූපය කියනකොට අපි කියන සැප දුක උපේක්ෂා කියන සියලු ටික එනවා. තේරුණා මම කිව්වේ? අර අතන තේරුණා නම් හරි. ඒ කියන්නේ පෙනීමට තියෙන කැමැත්ත අපිට ලෝකේ කවදාවත් අහිමි වෙලා නැහැ. දැන් මෙහෙම ගන්නකො. හරි. පෙනීම දුකක් නේ. හරි මං S2 අන්ධ කරන්නද කියලා හෙව්වොත්. ඒ දුක නම් ඉතින් අන්ධ කරන්න පේන්නේ නැහැ නේ. කැමති නැහැ. අපි කරන්නේ මොකද්ද? පෙනීම තියාගෙන පේන දේවල් ටික අයින් කරන්න හදන්නේ. ඇයි අපිට ඕනේ දෙයක් නැහැ කියලා හරි පේන්න. තේරෙනවද? දෙයක් තියෙන නිසානේ ප්‍රශ්නේ. දැන් දෙයක් නැතුනම ඉවරනේ. ඒතර දෙයක් නැති බව පේන්න එපා ඉතින්. නැත්නම් කොහොමද සතුරු වෙන්නේ? මේ හැමතැනම පෙනීම කියන කේම තියාගෙන ඉන්නේ. කියලා තියාගෙන වටේ අර ටික අයින් කරන්න. එතකොට අර මේ පෙනීම නිකන් කොමන් මේ වගේද නේ? මෙහෙම ගන්නකො. මම කියපු උදාහරණයක් මම ආයෙ කියන්න. යම් දෙයක, යම් තැනක, යම් සිද්ධියක යම් කෙනෙකුගේ බලෙන්වත් වැරද්දක් පෙන්වන්න බෑ කියන්නේ. ඔප්ෂන් දෙකක් තියෙනවා. අපිට තියෙන ඔප්ෂන් එක තමයි ඒක තුල එච්චරම දිනේ සැප නිසා. හරිද? මම ඇහුවොත් පෙනීම කියන එකේ ප්‍රශ්නේ මොකක්ද? පෙනීමෙන් ඇතිවන ප්‍රශ්න නෙමෙයි. පෙනීම ප්‍රශ්නයක් නැහැ. තාත් මම කිව්වේ. ඇස කියන එකේ ප්‍රශ්නේ මොකද්ද? ඇසේ එන ප්‍රශ්න නෙමෙයි. මොකද ප්‍රශ්නේ? ඇස කියන එක. අර ඔප්ෂන් දෙක තමයි එකක් අපි ඒකේ සැපයි අනික අපි ඒකේ දුක මොකක්ද කියලා දන්නේ නැති එක. ඒක තමයි. මල්ලි කියන්නේ මේ අපිට දුකයි කියලා පෙන්වන්න බෑ කියන එකද ඔය කියන්නේ? කිව්වොත් තේනවා කිව්වේ. ඔබ අහන්න මට හිතලා කියන්න ඇස කියන එකේ ප්‍රශ්නේ මොකද්ද? ඇස. දැන් ස්වභාවික ගැටලුවන්නේ. ගැටලුව නැහැ. ගැටලුව නැහැ නේද? නෑ ඒ ගැටලුවක් නෑ අපිට ගැටලුව තියෙන්නේ අර ලස්සන ගැත වෙනකොටනේ. නෑ එතෙන් නම අදහස් කරේ. දැන් පෙනෙන ස්වභාවය හරගන්න දැන් මේක දැක්කනම් මේක අහවල දෙය කියලා ඒ ක්‍රියාවලියෙන් ගැටලුව. මොකද්ද ගැටලුව? හටගත්තාම විද්‍යාමාන පැත්තට. මොකද්ද නොහටගත් බව හටගත්ත කී ප්‍රශ්නේ? මුලාවටපත් වීම. මොකද්ද මුලයි ප්‍රශ්නේ? මුලාව ඉන්න සසර. ඔය තමයි සසරේ දුක මොකද්ද? එහෙනම් සසරේ දුක මොකද්ද කියන්නේ? ආයි ගෙනාවේ මුලටමයි නේද? ඔව්. ඔය එතෙන්ට තමයි ඉන්නේ. වටේ ගාවිලා. සරල හොඳට හිතලා බලන්නකෝ. අපිට ඒ කියන එකේ දුක පෙන්වන්න බෑ. තේරුණාද? මම කිව්වොත් මේ තියෙන වීදුරේ දුක මොකද්ද කියලා. අපිට කියන්නේ මොකද්ද? කැඩෙනවා. බින්දෙනවා. වාසගේ නෑ, ඉපදිලා නෑ. අනිත්‍යයි. තේරුණාද? ඒක තමයි දැන් අන්තිමට අපිට ගන්න වෙන්නේ මේ වීදුරුව ගැන නෙමෙයි අපි කතා කරන්නේ.
අපි කතා කරන්නේ මොකද්ද? කලින් වීදුරු වලට වෙච්ච සිද්ධිය මේකෙන් බලනවා. අහන්නේ මේක. හරිද? දැන් මල්ලිගේ වැරද්දක් පෙන්වන්නේ කිව්වම මල්ලිගේ තාත්තගේ වැරද්දක් පෙන්වනවා කියන පිස්සු නැද්ද? දැන් සමහරවිට වෙන්නේ. දැන් මගේ යාළුවගේ උගේ කිසි වැරද්දක් නැහැ. අපි මොකද කියන්නේ? පරම්පරාවට බයිනවා. මු කොච්චර හොඳ වුණත් ඉතින් පරම්පරාවම එහෙමනේ කියන්නේ. ඒ මොකෝ දැන් මේකගේ වැරද්දක් පෙන්වන්න ගන්න බෑ. වැරද්දක් පෙන්වන්න බෑ කියන්නේ මොකද්ද? වැරද්දක් පෙන්වන්න බෑ කියන එක්ක ඌ ඇත්තටම හරි. එහෙම නැත්නම් ඌගේ වැරද්ද අපි දන්නේ නැහැ. අන්න හරි. මම කිව්වේ ඔප්ෂන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි වැරද්ද පෙන්වන්න බෑ කියන්නේ. ඒ කියන්නේ එච්චරට මේක සැපයි. අනිත් එක තමයි අපිට අහුවෙන්නේ නැති එක. අපිට ඒකේ වැරද්ද තේරෙන්නේ නැහැ. ඒක මගේ සීමාවෙන් පිට. සිද්ධි වැරද්ද. ඒක දන්නවනේ දැන් වෙලා තියෙන මේ පද කියන එක. වැරද්ද අහුවෙන්නේ අපේ සීමාවෙන් පිට ඕක තියෙන්නේ. තේනයි? ඒක ඔය පෙනීමේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? නෑ මං කියන්නේ අපි දැන් පෙනෙන එක පෙනුණා කියන්නකො. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ මේ වගේ කැමති නෑ ලස්සනයි කැතයි පෙනීමේ ප්‍රශ්නයක් කියලා පෙන්වන්නේ අපිට පෙනීම සම්බන්ධ අදහස නෑ අද. අදහස නෑනේ. අපි කෙලින්ම ඉස්සරහෙන් කතා කරන්න යාළුවා. අපිට අර ඒක අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැත්නම් මොකද දන්නද? අල්ලගෙන වැඩක් නැහැ නේ කරන්නේ දැන්. අල්ල ගන්න ඕනේ මොකටද? වැරද්දක් තියෙනවනේ. අතාරින්නේ මොකටද? නිදොස් කරන නිදහස් කළා තියෙන්නේ. ඒක අල්ලන්නේ නෑ. අල්ලන්න ඕනේ නැහැ. අල්ලන්න දෙයක් නෑ. අල්ලන්නේම අර මොකක් හරි කතන්දරයක් තියෙන එකක් තමයි. අන්න. තේනවද? තේරෙන්නේ කීයද වාගේ කොහොමද කියන්නේ? ඉතින්වත් හිතන්න බෑනේ. ඒක තමයි ඒකට තේරෙන්නේ මේක දැන් මේ හිත කොච්චර නිදහස තියාගන්න ඕනේද කියන එක. ඒ කියන්නේ අනම්මනම් වගකීම් වැඩක් නැති කයි කතන්දර වැඩක් නැති ලෝක දේශපාලන සිද්ධි සරලව කියනවා දෙතිස් කතාව කියන එකේ වැරද්ද නිකන් තේරෙන්නේ නැද්ද මේක? ඒකයි දස කතාවටම බුදුහාමුදුරු එන්න කියලා කියන්නේ. දාන කතාව, සීල කතාව, භාවනාව සම්බන්ධ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ කොහොමද? ඔය තැනට මේ මහන්නේ කටයුතු කරගන්න කියලා කියන්නේ නිකන් නෙමෙයි. මොකද අනිත් ඒවා සම්පූර්ණ කුණු හරප ලෝකයට සාපේක්ෂව. බුදුහාමුදුරු කියන්නේ එක සූත්‍රයක මේ ලෝකයාගේ මේ හිනාව නැත්තම් ලෝකයාගේ සතුරු වීම කියන්නේ සාසනය බැලවීම කියලා කියන්නේ. එතල බලන්න ඕනේ මොකද්ද කියන්නේ කියලා. ගලපලා තියෙන්නේ. ඒකයි ඒකේ වෙනස. ඉතින් අපේ උඩින් බැලුවම තේරෙන්නේ මේ මොකද්ද මේ කියන්නේ මෙහෙමද වෙන්නේ කියලා. නමුත් හොඳට හරියට බැලුවම තේරෙනවා. අපි ගිනි ගොඩේ ගින්න නැති කරන්න හදන කට්ටිය. ඊට වඩා පල්ලෙහාට ටැකිනොද ගිනි ගොඩේ ගින්නේ පිච්චෙන කට්ටිය. ගින්නේ පිච්චෙනට වඩා ගින්න නිවන්න හදන එක හොඳයි. හැබැයි ගින්නෙන් එළියට ආව නම් තේරෙනවා ඇතුලේ ගින්න නිවන්න බැරි බව. දින බවත් අඳුරගන්න බෑ. අන්නේ. තේනවා. ඒක තමයි විශ්ින්. අයින් වෙන හරි බලන්නේ මේ හරි අයින් වෙන හරි මොකක් හරි නේද? මොනවා කරන්නත් මුලින්ම තමන් ඉන්නේ කොහෙද කියලා තේරුම් ගන්න එකයි ප්‍රධාන. නැත්තම් වටේ ගහන්නේ වතුර තමන් ඇතුලේ ගිනි කරගෙන. ඒ මේ ටික ගිනි ගන්නවා වටේ ගහනවා. ඊට පස්සේ මෙහෙ ගහලා අයිපත් හරනකොට දැන් එතන මං හිටියේ එතන ගිනි ගන්නවා. මට වතුර බල්දියක් දාගත්ත හිටින්නේ. අන්න හරි සරලයි කතාව. ගත්ත නෑවා. ආයි වටේ එක ගහින් දැන් නෑ. දෙයක් නෑ. දැන් මම නාන්න කැමති නෑ. මම නාන්න කැමති නැත්නම් මම ගිනි ගන්නවල දන්නේ නෑ. හරි. ඒක අන්තිමට තේරෙන්නේ නැද්ද මේ සම්පූර්ණ ප්‍රශ්නෙට මමත්වයට වෙනව මිසක්. උඹ නිසා තමයි දුක ආවේ, අයියා නිසා තමයි මට දුක ආවේ කියලා කොහොමවත් වෙන්නේ නැහැ. හරිද? මේ මනුස්සයත් එන්න එන්න තමන්ගේ නිවීම හදා ගන්නවා. එන්න එන්න සංවරකම හදා ගන්නවා. එන්න එන්න පරිණත බව හදා ගන්නවා. එන්න එන්න ආදරේ, ගෞරවයේ වැඩි හිටියන තියෙන මේ ප්‍රේමයේ ආදරයේ සෙනස ඔක්කොම ටික හදනවා. මේ මනුස්සයයි කියන්න ඕනේ නැහැ ඔබ මෙහෙම කරපම් මේ කියලා. තේරෙනවද? කියන්නේ ඒක මට මෙහෙම දෙයක් තේරෙන්නේ. ඒක දැන් අපි අර අපේ නෑ දයෝ පෞලි කට්ටිය කියලා නෙමෙයි. මේ කූඹියට පවා ඒ තියෙන ස්වභාවය එකම ස්වභාවයක් වෙනවනේ. සියලු දෙනා සත්වයෝ කියන මට්ටමට කරුණාව වෙනවා. අර නිකන් ඔක්කොම කොමන් වෙනවා වගේ නේ. අර ભેදයක් නෑ. ભેදයක් නැහැ. ඉතින් මට කරන්න පුළුවන් නම් මේ සතාවනේ උදව්වක් නොපිරිනමන් කරනවා. එනේ සීනි කැටයක් තියෙන එක රෝගයට දෙන්නේ මොන පිස්සුවක්ද මේ සීනි කැට තියන්නේ වූමින්ට කියලා. වූමිට සීනි කැටයක් කියන්නේ මහා මෙරක් දවස් ගානක කෑවන්නේ. සීයාගේ යාළුවෙකුට ලේ දවසට. එයා කරන්නේ හැමදාම මේ ඉරටයක් තියන් ඉන්නවලු බත් කනකොට. ඉරට බත් ඇටයක් දාලා මෙහෙම අල්ලන් ඉන්නවලු හැමදාම. හුණේ කෙනවලු හැමදාම මේ බත් ඇටි කන්නේ. හැබැයි පසු ගානේ තමයි තේරුනේ ඉතින් මේ මිනිස්සු ඒ මට්ටමින් හරි දන් දීලා තියෙනවා. බෑ. නෑ එතන අමුතුම සෑහළු බවකුත් දැනෙනවා ඒක මේ ඒ විදිහට වුණාම. අර හොඳ කතාවක් තියෙන්නේ. ගෙයක් ගිනි ගන්නවා නම් ඕකේ තියෙන බඩු බේර ගන්න ඕන නම් ඇතුලේ තියන් ඉන්න එකද වටිනේ එළියට දාන එක දානවා වටිනේ. එළියට දාන එක. අපි ඉන්නේ ගිනි ගන්න ගෙවල් ඇස්සේ කොච්චර බඩු පැක් කරගත්තත් අලු වෙලා යනවා. ඒ හින්දා පුළුවන් තරම් දීවමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. බෑ. ඒකයි වැඩි. ඉතින් සීලය කියන්නේ දානයක් හොඳයි අවද කරන්න බෑ. මොකද ඒ සීලය නිසා අනිත් මිනිස්සුන්ට ලැබෙන දේවල් ගැන හිතන්නවත් බෑ. ඒකයි වැඩි. ඉතින් මම කියන්නේ ඒකයි. ජීවිතේ හදාගන්න හැමතිස්සෙම යහපත් වෙන්න.
සරල කතාව. තේරෙනවද? ඒ නිකම් තමන්ගේ නිකම් මේ මොකද කියන්නේ වචන මාත්‍රකින් කාටවත් අවුලක් නොවෙන්න. අවුලක් වුණත් ආයි නැවත කියන්න මෙහෙම මම කිව්වේ මේ අදහසින් හරි කියලා. ඒක මානම ශ්‍රේෂ්ඨ කතිය. හරි ත්‍රෝසරයි මඩෝ. දස බලසේ ලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.